වස්තුවක තාපධාරිතාවය ගැන. වස්තුවක තාපධාරිතාවය කියලා කියන්නේ මොකද? දැන් ධාරිතාව කියන එක පුතාලට තාම අලුත් වචනයක් නේද? ඒතකොට ධාරිතාවය ඒ කියන්නේ වස්තුව තාපය ලබා ගන්නා ප්‍රමාණය පිළිබඳව තමයි අපි මෙතෙන්දී කතා කරන්න යන්නේ. තාපධාරිතාව නේද? හරි. දැන් මුලින්ම අපි ඔන්න ප්‍රැක්ටිකල් එකක් කරලාම ලෑස්ති වෙමු තාපධාරිතාව ගැන කතා කරන්න. මොකද පුතාලට සාමාන්‍යයෙන් නිකම්ම තාපධාරිතාව ගැන කිව්වට වචන වලින් ඒක ඔළුවට යනවා අඩුයි. ඒ නිසා අපි ඉස්සෙල්ලම පරීක්ෂණයක් කරලම බලමු කොයි විදිහටද මේ තාපධාරිතාව පුතාලට ඔළුවට ගන්න පුළුවන් කියලා. පැහැදිලිද? හරි. ඔන්න එහෙනම් වස්තුවක තාපධාරිතාව සෙවීමට තමයි පුතේ මේ පරීක්ෂණයක් අපි කරන්න ලෑස්ති වෙලා ඉන්නේ. මේ සඳහා අපිට අවශ්‍ය ද්‍රව්‍ය කීපයක් තියෙනවා. අපි බලමු මොනවද අවශ්‍ය ද්‍රව්‍ය කියලා. අපිට ඕනේ බීකර. මේකෙදි අපි ගන්න ඕනේ පුතේ එක සමාන බීකර ගන්න ඕනේ. බීකර 3ක් විතර ගත්තා නම් අපිට පරීක්ෂණය කරන්න පුළුවන්. තේරෙනවද? බීකර ලබා ගන්න ඕනේ. ඒ වගේම අපිට ජලය ඕනේ වෙනවා. පිරිසිදු ජලය අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපිට පොල් තෙල් අපිට වඩාත් පහසුවෙන් ලබා ගන්න පුළුවන් හින්දා අපි පොල් තෙල් ලබා ගන්නවා. නේද? නැත්නම් වෙනත් ද්‍රවයක් වුණත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. හරි. ඒ වගේම උෂ්ණත්ව මානයක් අපිට ඕනේ. උෂ්ණත්ව මානය ඒ වගේම මන්තයක් අපිට ඕනේ. හරි. ඔන්න ඔය જાති ටික තමයි පුතේ අපිට ලෑස්ති කරගන්න තියන්නේ නේද? හරීම පහසුවෙන් හොයාගන්න පුළුවන් ද්‍රව්‍ය කීපයක් තමයි තියෙන්නේ. මොනවද? බීකර එක සමාන බීකර අපිට අවශ්‍ය වෙනවා, ජලය අවශ්‍ය වෙනවා, පොල් තෙල් අවශ්‍ය වෙනවා, උෂ්ණත්ව මානයක් අවශ්‍ය වෙනවා, මන්තයක් අවශ්‍ය වෙනවා. මීට අමතරව මේ පරීක්ෂණය කරනකොට මැනීම සඳහා අපිට මිනුම් සරාවකුත් ලබා ගන්න පුළුවන්. එතකොට මිනුම් සරාවෙන් අපිට මනින්න පුළුවන්. නැත්නම් අපිට මේ වගේ බීකරයක් අරගෙන බීකර 3 සමාන නිසා එක හා ඒ අපිට ගණනය කිරීම කරනකොට මේ මැනීම කරනකොට මේකේ පාඨාංක වලට ගන්නත් පුළුවන්. පැහැදිලිද පුතාලට? අවශ්‍ය නම් මිනුම් සරාවක් අරගෙන කරන්න පුළුවන්. නැත්නම් අපිට බීකරයෙන්ම මේ මැන ගැනීමේ කටයුතු ටික කරන්න පුළුවන්. ඔන්න එහෙනම් අපි පරීක්ෂණය සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ටික ලෑස්ති කරගෙන තියෙන්නේ පුතේ. දැන් එහෙනම් අපි ලෑස්ති වෙමු පරීක්ෂණය කරන්නේ කොහොමද කියලා කතා කරන්න. හරි. ඔන්න දැන් අපි ක්‍රමය මේ බාන්න දැන් මෙතෙන්දී හරි පහසුයි පුතාලට. මොකද මේ රූප සටහනත් එක්කනේ අපි ක්‍රමය ලියන්නේ. නැත්තම් ලොකු විස්තරයක් පුතාලා ලියන්න ඕනේ නේද? දැන් ඉතින් ඒ නිසා ඔන්න මේ විදිහට හැමතිස්සෙම පරීක්ෂණයක් ලියනකොට මේ විදිහට ඇඳලා ලියන්න පුරුදු වෙන්න. එතකොට මොකද වෙන්නේ පුතේ? ඇඳලා ලියනකොට අපිට අපිට දැන් සමහර වෙලාවට විස්තර කරනකොට යම් තැනක නේද වචනයක් නිසා සම්පූර්ණ කියන දේම වෙනස් වෙන්න පුළුවන්. නේද? වචනයක වෙනසක් වුණොත් අපිට නේද වෙනස් වෙන්න පුළුවන්. නමුත් මේ විදිහට ඇඳලා තිබුණාම ඒ වෙනස අපිට මෙතෙන්දී පහදලා දෙන්න පුළුවන්. නේද? ඉතින් එතකොට ඔන්න බලන්න අපි සමාන බීකර 3ක් අරගෙන නේද මේ විදිහට තෙපාවන් 3ක් උඩ තියලා නේද සමාන බන්සන් 1000ක අරගෙන තියෙනවා. නේද? ඊට පස්සේ අපි මොකද කරන්නේ? මේ ජලය සමාන ප්‍රමාණයක් මෙතන අරගෙන තියෙන්නේ. අපි හිතමු මිලිලීටර 50ක් කියලා ජලය. ඉතින් මේ පොල් තෙලුත් ගන්නවා මිලිලීටර 50ක්. තේරෙනවද පුතාලට? ජලය මිලිලීටර 50යි පොල් තෙල් මිලිලීටර 50යි ගත්තොත් ආයි මෙතන අරගෙන තියෙනවා ජලය ඊට වඩා වැඩි ප්‍රමාණයක්. ඒ කියන්නේ මිලිලීටර අපි හිතමු 100ක් කියලා. තේරුණාද? 100ක් අරගෙන තියෙනවා. දැන් මේ විදිහට ඔන්න දැන් මෙතන මේ බන්සන් 1000ක ටික දල්වන්නේ ඉස්සෙල්ලා අපි මොකද කරන්නේ පුතේ? මේ විදිහට බීකරවලට මේ අදාළ ද්‍රවයන් ටික ලබාගෙන ඊට පස්සේ උෂ්ණත්ව මාන ආධාර කරගෙන උෂ්ණත්ව මාන වලින් මේ හැම එකකම දැන් මේ බන්සන් 1000කේ දල්වන්න ඉස්සෙල්ලා හැම එකේම උෂ්ණත්වය මනිනවා. තේරුණාද පුතාට? උෂ්ණත්වය මනිනවා. එතකොට මේ ඔක්කොම උෂ්ණත්වයන් බොහෝ වෙලාවට එකම අගයන් තමයි අපිට ලැබෙන්නේ. තේරුණාද? හරි. දැන් එතකොට අපි මේ උෂ්ණත්ව මානයන් වලින් මේ උෂ්ණත්වයන් මැනගෙන ඊට පස්සේ අපි මොකද කරන්නේ? ඔන්න දැන් බන්සන් 1000ක ටික දල්වනවා. එකවර තමයි දල්වන්නේ. එකවර දල්වලා අපි මොකද කරන්නේ? ඊට පස්සේ එකම වෙලාවක් එකම කාලයක් ඇතුළත මේ ටික රත් කරනවා. අපි හිතමු එකම කාලයක් අපි විනාඩි 2ක් හරි විනාඩි 3ක් හරි නේද? ඒ වගේ නියත කාලයක් තුල මේ තුනම එකටම රත් කරනවා. හැමදේම සමානයිනේ අනිත් දීලා තියෙන දේවල් නේද? මොනවාද? බීකර ටික සමානයි, තෙපාව සමානයි, බන්සන් 1000ක සමානයි. ඉතින් අපි මෙතෙන්දි සමහර වෙලාවට බන්සන් 1000ක වල පොඩි පොඩි වෙනස්කම් එන්න පුළුවන්. නමුත් අපි උපරිම
තුනම සමාන විදිහට තමයි මෙතෙන්දි සලකන්නේ. එතකොට මේ විදිහට ඔන්න බන්සන් 1000ක තුන දල්වලා දැන් අපි හිතමු සමාන කාල පරාසයක් තුල මේක රත් වෙන්න ඉඩ අරිනවා කියලා පුතේ. අපි කිව්ව විනාඩි 3ක් හෝ 4ක් හෝ 5ක් හෝ ඒ වගේ කාල සීමාවක් අපි මේක රත් වෙන්න ඉඩ අරිනවා. ඇරලා අපි මොකද කරන්නේ? ඊට පස්සේ එකවර මේ ටික නිවනවා. නිවලා අපි මොකද කරන්නේ? ආයි නැවත මේ තුනේම උෂ්ණත්වයන් මනිනවා. පැහැදිලිද? මේ තුනේම උෂ්ණත්වයන් මනිනවා. මේ මැන්නම එතකොට පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන් අපි හැම තත්වයන්ම සමාන කරා. මෙතන අපි සමාන ප්‍රමාණ වෙනස් ද්‍රව දෙකක් අරන් තිබෙනවා. මෙතන එකම ද්‍රවයේ වෙනස් ප්‍රමාණයන් අරගෙන තියෙනවා. එතකොට මේ උෂ්ණත්ව වලට මොකද වෙන්නේ කියලා පුතාලට නිරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. අපි ලියමු බලන්න පුතේ එහෙනම් ක්‍රමය. දැන් අපි කතා කරානේ අපි ලියමු බලන්න කොහොමද මේක ලියන්න පුළුවන් කියලා ඔයගලන්ට. හරි පුතාලා අපි ලියමු බලන්න එහෙනම් ක්‍රමය. පළවෙනි එක අපිට ලියන්න පුළුවන් මොකක්ද? රූපයේ පරිදි උපකරණ සකසා කියලා දාමු. එතකොට මෙතන ඔයගලන්ට ගැටලුවක් නැහැනේ මේ දෙක සමාන පරිමාරන් තියෙන්නේ. මේක මේ වගේ දෙගුණයක් පරිමාව අරගෙන තියෙන්නේ නේද? එතකොට ඒ හින්දා ඒකේ ගැටලුවක් නැහැ පුතාලට. ඒ හින්දා අපි මෙතෙන්දී රූපයේ පරිදි උපකරණ සකසා ඒ විදිහට කියමු. එතකොට හරි. අපි ලියමු රූපයේ පරිදි රූපයේ පරිදි උපකරණ සකසා පළමුව ද්‍රවවල උෂ්ණත්වය මැනගනි. හරිද පුතාලා? රූපයේ පරිදි උපකරණ සකසා පළමුව ද්‍රවවල උෂ්ණත්වය මැනගනි. ඉතල ද්‍රව ටිකේ උෂ්ණත්වය මැනගන්නවා. ඊට පස්සේ මොකද කරන්නේ? නේද? ඊට පස්සේ එකවර 1000ක ටික මේ පත්තු කරනවා නේද? ඊට පස්සේ අපි ලියමු එකවර ඉන්පසු ද්‍රව නැත්නම් ඉන්පසු බඳුන් තුනම එකවර රත් කරයි. ඊට පස්සේ බීකර තුනම සමාන කාල පරාසයන් රත් කරගනි. බීකර තුනම සමාන කාල පරාසයක් රත් කරගන්නවා නේද? ඊට පස්සේ මොකද කරන්නේ? අවසානයේ බීකර තුනෙහිම උෂ්ණත්වයන් නැත්නම් උෂ්ණත්ව පාඨාංක ලබා ගනි. අවසානයේ බීකර තුනෙහිම උෂ්ණත්ව පාඨාංක ලබා ගනි. හරි නේද පුතාලා? ඔය ටිකනේ කරන්න තියෙන රූපේ පරිදි උපකරණ සකසා පළමුව ද්‍රවවල උෂ්ණත්වය මැන ගන්නවා. ඉන්පසු බඳුන් තුනම එකවර රත් කරනවා. බීකර තුනම සමාන කාල පරාසයක් රත් කර ගන්නවා. අවසානයේ බීකර තුනෙහිම උෂ්ණත්ව පාඨාංක ලබා ගන්නවා. හරි නේද පුතාලා? දැන් ওই ටිකනේ අපිට කරන්න තියෙන්නේ නේද? හරි. දැන් එතකොට එහෙනම් ඔන්න උපකරණ හදන විදිය පුතාලා දන්නවා. පරීක්ෂණය කරන විදිය පුතාලා දන්නවා. නේද? දැන් ඉතින් අපිට තියෙන්නේ මොකක්ද පුතේ? පරීක්ෂණය කරලා පාඨාංක ටික ලබාගෙන බලන්නයි තියෙන්නේ මොකක්ද මෙතන වෙන්නේ කියලා.
එහෙනම් අපි ලැබ් එකට ගිහිල්ලා පුතේ පරීක්ෂණය කරලම බලමුද මේ උෂ්ණත්ව වෙනස්කම් මොනවද වෙන්නේ කියලා. හරි පුතාලා. දැන් ඔන්න මම ලෑස්ති වෙන්නේ පුතාලාට තාප ධාරිතාවය පරීක්ෂා කරන්නේ කොහොමද කියලා ඔන්න පරීක්ෂණාත්මකව කරන්න. දැන් මේ සඳහා මම අරගෙන ඇවිල්ලා තියෙනවා මෙතන ජලය මිලිලීටර් 40යි, පොල් තෙල් මිලිලීටර් 40යි. ද්‍රව දෙක වෙනස් වුණාට පුතාලාට පේනවා මෙතන සමාන පරිමා තියෙන්නේ. නේද? ද්‍රව දෙක වෙනස් වුණාට සමාන පරිමාවන් තියෙන්නේ. ඊට පස්සේ මෙතන මම අරගෙන තියෙනවා ජලය මිලිලීටර් 80ක්. ඒතර එතෙන්දී අපි ගන්නෙ මොකද්ද පුතේ? එක සමාන ද්‍රව දෙකක මොකද කරන්නේ? පරිමා වෙනස් කරලා තියෙනවා. දැන් ඔය හැම අවස්ථාවකම අපි බලනවා ආරම්භක උෂ්ණත්වය අරගෙන අවසාන උෂ්ණත්වය අපි බලනවා. අපි කාලය මනිනවා මෙතෙන්දී විරාම ගටිකාවකින්. එතකොට සමාන කාල පරාසයකදී කොච්චර මේවා වෙනස් වෙනවද කියලා අපිට තීරණය කරන්න පුළුවන් නේද? නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි අපි දැන් ඔන්න නිරීක්ෂණය කරන්න තමයි පුතේ ලෑස්ති වෙලා තියෙන්නේ. ඉස්සෙල්ලම අපි ආරම්භක උෂ්ණත්වයන් මැනගෙන ඉමු. හරි. ඔන්න දැන් මම බලනවා. බලන්න දැන් මේකේ ආරම්භක උෂ්ණත්වය කොච්චරද කියලා ජලයේ. ජලයේ ආරම්භක උෂ්ණත්වය කීයක් එනවද? ජලයේ මිලිලීටර් 40. කීයද පුතේ? සෙන්ටිග්‍රේඩ් අංශක 27යි නේද? මේ ජලයේ ආරම්භක උෂ්ණත්වය අපිට ඇවිල්ලා තියෙනවා සෙන්ටිග්‍රේඩ් අංශක 27ක උෂ්ණත්වයක් තමයි තියෙන්නේ. හරි නේද? දැන් එතකොට මම බලන්න ඕනේ මේක දල්ව දහන්නේ මේ තාපය දුන්නට පස්සේ මේකට අපි සමාන විනාඩි ගාණක් ගමු. කොච්චරක් ගමුද අපි? අපි ගමු විනාඩි 2ක් ඇතුළත කොච්චර මේකේ තාපය ලබා ගන්නවද කියලා උෂ්ණත්ව වෙනස් වීම පරීක්ෂා කරන්න පුළුවන්. අපි විනාඩි 2ක් ඇතුළත අපි බලමු මේකේ උෂ්ණත්ව වෙනස් වීම කොච්චරයිද කියලා. හරි පුතාලා. දැන් ඔන්න අපි බලමු මේ විදිහට මේ ජලයේ මිලිලීටර් 40 මම දැන් මේක උඩින් තියනකොටම විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. අපි බලමු විනාඩි 2ක් ඇතුළත මේකේ උෂ්ණත්ව වෙනස කොච්චරක් වෙනවද කියලා. මේ බලමු විනාඩි 2කදී මොකද වෙන්නේ කියලා උෂ්ණත්වය. හරි තත්පර 30යි. අපි බලමු දැන් උෂ්ණත්වය කොච්චරක් වෙනවද බලන්න. උෂ්ණත්වමාන පාඨාංකය පුතේ. සෙන්ටිග්‍රේඩ් අංශක දැන් 35ක් නේද? අපි එක විනාඩියක් ඉවරයි. අපි බලමු ඊට පස්සේ කොච්චරක් වෙනවද කියලා. මොන තවත් තත්පර 30ක් ඉවර වුණා. දැන් අපි බලමු විනාඩි 2 සම්පූර්ණ වෙනකොට උෂ්ණතමාන පාඨාංකය කොච්චරයිද කියලා. හරි. දැන් ඔන්න විනාඩි 2 හරි. දැන් කීයද පුතේ උෂ්ණතමාන පාඨාංකය? සෙන්ටිග්‍රේඩ් අංශක 41යි නේද? සෙන්ටිග්‍රේඩ් අංශක 41ක උෂ්ණත්වයක් තිබුණා. ජලය මිලිලීටර 40ක් අපි විනාඩි 2ක් රත් කරනකොට නේද? විනාඩි 2ක් රත් කිරීමේදී. හරි. දැන් එතකොට අපි ඊළඟට ඔන්න මම දැන් ඒක පැත්තකින් තියලා ඔන්න දැන් හොඳට මතක තියාගන්න මේ පාඨාංකයන් ටික. හරි පුතාලා දැන් පේනවද ඒතර සෙන්ටිග්‍රේඩ් අංශක 27 තිබිච්ච එක සෙන්ටිග්‍රේඩ් අංශක 41 දක්වා වැඩි වුණා නේද? දැන් අපි ඔන්න ඊළඟට ලෑස්ති වෙන්නේ පොල් තෙල් වල අපි බලමු දැන් උෂ්ණත්වය කොච්චරද කියලා. දැන් මේ දෙකම සමාන පරිමා තියෙන්නේ. ඔන්න බලන්න කොච්චරක්ද කියලා උෂ්ණත්වය පුතේ හොඳට නිරීක්ෂණය කරන්න. කොච්චරද උෂ්ණත්වය? හරි පුතාලා කීයක් එනවද පාඨාංකය එතකොට? කාමර උෂ්ණත්වයේදී කීයක් ඇවිල්ලා තියෙනවද? සෙන්ටිග්‍රේඩ් අංශක 28ක උෂ්ණත්වයක් තියෙනවා පොල් තෙල් වල නේද? 28ක උෂ්ණත්වයක් බලා ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? උෂ්ණත්වමාන පාඨාංකය ගන්න පුළුවන් නේ පුතාලට නේද? හරි. හොඳට පැහැදිලිව නිරීක්ෂණය කරන්න. එතකොට තමයි හොඳට අපිට මේ තාප විපර්යාසය ගණනය කරන්න පුළුවන්. හරි. මම දැන් ඊට පස්සේ මේක මේ විදිහට එළියට අරගෙන ආපහු මොකද කරන්නේ පුතේ? දැන් මම ඔන්න දැන් මෙතන තියෙන සෙන්ටිග්‍රේඩ් අංශක 28 උෂ්ණත්වයේ තියෙන්නේ. 28 උෂ්ණත්වය අපි බලමු මේ විදිහට විනාඩි 2ක් රත් කරනකොට
දාහකය මගින් කොච්චරක් උෂ්ණත්වය වෙනස් වෙනවද කියලා. අපි දැන් එක හා සමාන මේ විදිහට තමයි ඔක්කොම බීකර සමාන ප්‍රමාණ දීලා තියෙන්නේ නේද? මේ බීකර අරන් තියෙන්නේ. ඒ වගේම මෙතන ඇටවුම සමානයි නේද? එතකොට සමාන ප්‍රමාණයන්ට තමයි රත් කරන්නේ. එතකොට අපි බලමු උෂ්ණත්ව වෙනස කොහොමද කියලා. හරි පුතාලා. දැන් ඔන්න මම පොල් තෙල් එක මේ විදිහට 1000කේ උඩින් තියලා විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ අපි බලමු විනාඩි 2ක් ඇතුළත උෂ්ණත්වයේ කොච්චර වෙනසක් සිදු වෙලාද කියලා. හරි. ඔන්න මම දැන් මේක තියලා විරාම ගටිකාව ක්‍රියාත්මක කරා. දැන් අපිට එතකොට බලන්න පුළුවන් උෂ්ණත්ව වෙනස කොච්චරක්ද කියලා විනාඩි 2ක් ඇතුළත. ඉස්සෙල්ලා අපිට ආවේ සෙල්සියස් අංශක 28යි නේද? එතන අපි බලමු උෂ්ණත්වය කොච්චර වෙනස් වෙනවද කියලා. මේකේ දැන් පුතේ අපි ඇටවුම වෙන වෙනම මෙහෙම ගන්න නැතුව පුතාලට දැන් පාසල් විද්‍යාගාරයක වගේ නම් මෙහෙම ඇටවුම් 3ක් හදාගෙනත් මේක කරන්න පුළුවන්. තේරෙනවද පුතාලට? මෙතන ඇටවුම් 3ක් හදාගෙනත් මේක කරන්න පුළුවන්. නේද? එතකොට මේ විදිහට බන්සන් 1000ක 3ක් ඕනේ. නේද? එතකොට තෙපාවල් 3ක් අරගෙන කම්බි දැල් මෙහෙම හැම 3ක් ඒ උඩ තියලා බීකර 3 තියලා එකවර රත් කළා එකවර නිරීක්ෂණය කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට මේ විදිහට වෙන වෙනම රත් කළ නිරීක්ෂණය කරන්නත් පුළුවන්. හරි. දැන් ඔන්න අපි දෙවෙනි විනාඩිය යන්නේ. අපි බලමු කොච්චරක මේ උෂ්ණත්වයක් තියෙනවද කියලා පුතේ පළවෙනි විනාඩිය ඉවර වෙනකොට. කොච්චරද උෂ්ණත්වය? කොච්චරක උෂ්ණත්වයක් තියෙනවද? 39ක් නේද? සෙන්ටිග්‍රේඩ් අංශක 39ක පමණ උෂ්ණත්වයක් තියෙනවා. පේනව නේද පුතාලට? හරි අපි දැන් වෙලාව බලමු. හරි. වෙලාව බලලා අපි බලමු විනාඩි 2 දැන් ඉවර වෙන්න ළඟයි. විනාඩි 2 ඉවර වෙනකොට උෂ්ණත්වය කොච්චරද කියලා. හරි. දැන් ඔන්න විනාඩි 2. දැන් කොච්චරද බාන්න පුතාලා උෂ්ණත්වය? කීයද උෂ්ණත්වය? සෙන්ටිග්‍රේඩ් අංශක 55ක උෂ්ණත්වයක් තියෙනවා. පැහැදිලිද පුතාලට? ඒතර එක සමාන ප්‍රමාණයන් නේ දෙක සමාන ප්‍රමාණයන් අපි රත් කරේ. පේනවා පුතාලට එතකොට නමුත් මේ තාප ප්‍රමාණයන් වෙනස්. හරි. දැන් ඊට පස්සේ අපි මොකද කරන්නේ පුතේ? ඊළඟට අපි ආයි ජලය තියෙනවා මිලිලීටර 80ක්. අපි ඉස්සෙල්ලාම ජලය මිලිලීටර 80 අපි ආරම්භක උෂ්ණත්වය මැනගමු බලන්න. හරි. ඔන්න ජලය මිලිලීටර 80 ආරම්භක උෂ්ණත්වය කීයද? නිරීක්ෂණය කරන්න බාන්න පුතාලා. කීයක් එනවද? කීයද පුතේ එන්නේ? සෙන්ටිග්‍රේඩ් අංශක 27ක අගයක් එන්නේ නේද? පාඨාංකයේ පුතාලට කියව ගන්න පුළුවන් සෙන්ටිග්‍රේඩ් අංශක 27යි. හරි. දැන් අපි මොකද කරන්නේ ඊට පස්සේ? අපි මේකත් විරාම ගටිකාව ක්‍රියාත්මක කරනවා. කරලා මොකද කරන්නේ? මේක මේ විදිහට 1000කේ උඩින් තියලා 1000කේ උඩින් තියලා අපි බලමු කොච්චරක වෙනසක් උෂ්ණත්වයේ සිදු වෙනවද කියලා. හරි. දැන් එතකොට මේකත් තිබුණේ ආරම්භක උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක 28යි. සෙන්ටිග්‍රේඩ් අංශක අපි ආරම්භක උෂ්ණත්වයේ මේකේ තිබුණෙත් පුතේ සෙන්ටිග්‍රේඩ් අංශක 27යි. අපි බලමු දැන් මේකේ අවසාන උෂ්ණත්වය කොච්චරයිද කියලා. නිරීක්ෂණය කරන්න පුළුවන් නේද? විනාඩි 2 අවසාන වෙනකොට උෂ්ණත්වය කොච්චරද කියලා තමයි අපි නිරීක්ෂණය කරන්න ඕනේ. දැන් එතන පුතේ මේ සමාන ද්‍රවයන් දෙකක් තියෙන්නේ. නමුත් වෙනස් පරිමාවන් තියෙන්නේ නේද? මේ වගේ දෙගුණයක පරිමාවක් තමයි මෙතන තියෙන්නේ. තේරුණාද? මේ වගේ දෙගුණයක පරිමාවක් තමයි මෙතන තියෙන්නේ. පැහැදිලිද පුතාලට? එතකොට මෙතනදී දැන් පුතාලා දැක්කා සමාන පරිමා තිබුණට වෙනස් ද්‍රව දෙකක උෂ්ණත්වයේ ඉහළ ගිය වෙනස් ප්‍රමාණවලින් නේද? මේකේ සෙන්ටිග්‍රේඩ් අංශක 41යි. එතකොට මෙතන මේකේ ආවේ සෙන්ටිග්‍රේඩ් අංශක 55යි. එතකොට උෂ්ණත්ව වෙනස දෙකේ වෙනස් නේද? සමාන ප්‍රමාණයන් එකම කාලයක් තුල රත් කරාම පුතාලට පේනවා උෂ්ණත්වයේ වෙනස් වීම සිදු වුණේ දෙවිදියකට නේද? වෙනස් ආකාරයකට උනේ. හරි. දැන් අපි බලමු එහෙනම් ඔන්න පළවෙනි විනාඩිය ඉවරයි. අපි බලමු දැන් උෂ්ණත්වය කොච්චරක් වෙලාද කියලා මේකේ. කොයි වගේ අගයක් ඇවිල්ලාද බලන්න පුතේ. පළවෙනි විනාඩිය අවසන් වෙනකොට. කොච්චරද? කොච්චරක් වෙනවද පාඨාංකය? 35යි නේද? සෙන්ටිග්‍රේඩ් අංශක 35යි.
අපි බලමු දැන් විනාඩි 2 ඉවර වෙන්න ළඟයි. තව ටිකක් තියෙනවනේ නේද? ඔන්න දැන් තව තප්පර 30ක් ඉවරයි. අපි බලමු විනාඩි 2 ඉවර වෙනකොට උෂ්ණතමාන පාඨාංකය කොච්චරයිද කියලා. හරි පුතාලා දැන් බලන්න දැන් විනාඩි 2 ඔන්න දැන් ඉවර වෙනකොට දැන් කීයද උෂ්ණතමාන පාඨාංකය නිරීක්ෂණය කරන්නේ? කීයක් තියෙනවද? සෙන්ටිග්‍රේඩ් අංශක 39ක් නේද? සෙන්ටිග්‍රේඩ් අංශක 39යි. ඒතර පේනව නේද පුතාලට මෙතන නේද සෙන්ටිග්‍රේඩ් අංශක 27 ඉඳන් මෙතන සෙන්ටිග්‍රේඩ් අංශක 39ට තමයි පාඨාංකය ගිහින් තියෙන්නේ. ඒතර පුතාලට පේනවද මේ එකම ද්‍රවය තමයි මෙතන දාලා තියෙන්නේ නේද? එකම ද්‍රවය දාලා තියෙන අවස්ථාවේදී විනාඩි 2 කියන්නේ එකම ද්‍රවය නමුත් වෙනස් ප්‍රමාණ වලින් තියෙන. එකම ද්‍රවය වෙනස් ප්‍රමාණ වලින් දාලා අනිත් සියලුම සාධකයන් සමාන කරලා තිබුණම පුතාලට පේනවා මේ සෙන්ටිග්‍රේඩ් අංශක 27 තිබිච්ච මේ උෂ්ණත්වය නේද උෂ්ණතමාන පාඨාංකය මේ ජලය මිලිලීටර 40 දී සෙන්ටිග්‍රේඩ් අංශක 41 දක්වා වැඩි වුණා. නේද පුතේ? මෙතෙන්දී මේ ජලය මිලිලීටර 80කට එනකොට මොකද උනේ? සෙන්ටිග්‍රේඩ් අංශක 39යි වෙලා තියෙන්නේ. නේද? එහෙනම් ඒ කියන්නේ මේ විනාඩි 2 ඇතුළත මේ දැල්ලෙන් ලබා ගන්නා ලද තාප ප්‍රමාණය එකම ද්‍රවය වුණාට මෙතන වෙනස් වෙලා තියෙනවා මේකේ තියෙන පරිමාව අනුව. නේද? ඒ පරිමාව. එහෙම නැත්නම් මේ ද්‍රවයේ ස්කන්ධය අනුව ඒක වෙනස් වෙලා තියෙනවා. ඒ කියන්නේ ස්කන්ධය වැඩි වෙනකොට, ඒ කියන්නේ පරිමාව වැඩි වෙනකොට මොකද වෙලා තියෙන්නේ? මේකේ අඩු තාප ප්‍රමාණයක් තමයි අරගෙන තියෙන්නේ නේද? මෙයා වැඩි තාප ප්‍රමාණයක් ඊට වඩා අරගෙන තියෙනවා. ඒතර මෙන්න මේ මෙතෙන්දී මේ දෙකේ තියෙන සමාන පරිමා අරගෙන තියෙන්නේ. සමාන පරිමා. නමුත් ද්‍රවයන් දෙක වෙනස්. ඒතර ඒකේ උෂ්ණත්වය වෙනස් ආකාරයට තමයි වෙනස් වෙන්නේ නේද? මේකේ සෙන්ටිග්‍රේඩ් අංශක 41ට වැඩි වෙලා තියෙනවා. මේකේ සෙන්ටිග්‍රේඩ් අංශක 55 වෙනකන් විතරයි වැඩි වෙලා තියෙන්නේ නේද? එතකොට එහෙනම් පුතාලට පේනවා මේ අවස්ථා තුනේදීම මේ උෂ්ණත්ව මාන පාඨාංක අණුව උෂ්ණත්ව වැඩිවීම නේද? උෂ්ණත්වමාන පාඨාංක අණුව උෂ්ණත්වයේ වැඩිවීම. ඒ කියන්නේ පරාසය එකකට එකක් වෙනස් හැම එකේම. අපි හැම එකම මිනිත්තු දෙකක කාලයක් තමයි පුතේ රත් කරේ නේද? ඒ කියන්නේ එහෙනම් තාප ධාරිතාව වෙනස් කියන එක තමයි පුතාලට මේකෙන් පැහැදිලි වෙන්නේ. ඒතර තාප ධාරිතාවයේ බලපානව සාධක දෙකක් මත. මොකද්ද සාධකය? මේ එකම ද්‍රවය ගත්තත් මේ දෙකේ ස්කන්ධයන් වෙනස්. එහෙනම් ස්කන්ධය මත බලපානවා ද්‍රව්‍යයේ ස්කන්ධය මත බලපානවා තාප ධාරිතාවය. ඒ වගේමයි මෙතන සමාන පරිමා අරන් තියෙන. සමාන පරිමා අරගත්තට මොකද වෙන්නේ පුතේ මෙතන මේ අපි අරන් තියෙන ද්‍රව්‍යයන් දෙක වෙනස්. එතකොට ඒ ද්‍රව්‍යයන් වල ස්වභාවය අනුවත් මේ තාපධාරිතාවය වෙනස් වෙනවා. පැහැදිලිද පුතාලට? එහෙනම් මෙතෙන්දී අපිට මේ උෂ්ණත්ව වෙනස් වීම එක ඒවායේ වෙන වෙනම පාඨාංකයන් ලැබෙන්න හේතුව තමයි මේ ද්‍රව්‍යවල තියෙන තාපධාරිතාවය. හරි පුතාලා නිරීක්ෂණය කළා නේද? පුතාලා නිරීක්ෂණය කළා නේද? මොකද උනේ? ඔගොල්ලෝ දැක්කා මුලින් අපිට අර උෂ්ණත්ව පාඨාංක සමානව ආවට නේද? එකම කාල සීමාවක් රත් කරාම අපි දැන් මෙතෙන්දී හැබැයි උපකල්පනයක් කරනවා. මොකද කරන උපකල්පනය පුතේ? මේ වෙලාවේ සපයපු තාප ප්‍රමාණයන් සමානයි කියලා. මම කිව්වා බන්සන් 1000ක තුනකින් කරාට සපයපු තාප ප්‍රමාණයන් සමානයි කියලා අපි උපකල්පනය කරනවා. තේරුණාද පුතාලට? සපයන ලද තාප ප්‍රමාණයන් සමානයි කියලා අපි උපකල්පනය කරලා තමයි පරීක්ෂණය කරන්නේ. පැහැදිලි නේද? එතකොට පුතේ එහෙම නැත්නම් පුතාලට පුළුවන් මේක කරන්න මේ කරනකොට අපිට අර අපි ඔය කරනවා වගේ මේ ඒ කියන්නේ බන්සන් 1000ක තුනක් ගන්නවා නම් අපි ඒ උපකල්පනය කරනවා. අපි තනි එකක් ගන්නවා නම් අපිට නියත කාල සීමාවක් අපි උෂ්ණත්වයේ තුනේම වෙන වෙනම මැනගෙන කරන්න පුළුවන්. ඒකට අපි එකම බන්සන් 1000කේ තමයි අරගන්නේ. තේරුණාද පුතාලට? එකම බන්සන් 1000කේ අරගෙන වෙන වෙනම මනින්නත් පුළුවන්. එහෙම නැත්නම් නේද බන්සන් 1000ක තුනක් අරගෙන අපිට එකවර උෂ්ණත්වයන් මැනගන්නත් පුළුවන්. තේරෙනව නේද පුතාලට? දැන් ගොඩක් වෙලාවට මම කළේ පුතේ තනි බන්සන් 1000කේ අරගෙන නේ මෙතන කතා කරේ. ඒකට හේතුව අර අපිට එකවර උෂ්ණත්වයන් තුනක් මැනගන්නවට වඩා ලේසි නේද? අපි නියත කාල සීමාවක් ඉස්සෙල්ලා අපි උෂ්ණත්වය බලලා නේද? ඊට පස්සේ අවස්ථාවේ ආපහු නැවත බලලා ඒ විදිහට කරාම අපිට අර උෂ්ණත්ව පාඨාංකයන් බලා ගන්න එක හරිම ලේසි. නැත්තම් මොකද වෙන්නේ? කුඩා කාල පරාසයකදී වුණත් අර උෂ්ණත්වය වෙනස් වෙන්න පුළුවන්. නේද? අපි එකවර බන්සන් 1000ක ටික නිව්වා වුණාට නේද අපිට ඒ තුන කියව ගන්නකොට එහෙනම් අපිට දැන් පාසලේදී නම් මේක කරන්න හරි ලේසි.
මොකද අපිට පුළුවන් තුන්දෙනෙක්ව ළමයි අපේ නේද? ළමයි තුන්දෙනෙක් තියන්න පුළුවන් ඒ තැන් තුනේ. ඒතර ඒගොල්ලන්ට එකවර බලන්න පුළුවන්. දැන් මේ වගේ වෙලාවකදී මට ඒක කරන්න අමාරු හින්දා මම කරන්නේ මොකක්ද? බන්සන් 1000කය එකපාරක් අපි නියත කාල සීමාවක් රත් කරලා උෂ්ණත්ව වෙනස අරගෙන ඒ වගේ තුන් පාරකට තමයි මේ පරීක්ෂණය කරන්න පුළුවන්. පැහැදිලිද පුතාලට? හරි. එතකොට මේ විදිහට දෙවිදියටම අපිට කරන්න පුළුවන්. නේද? අපිත් පහසු විදිහක් අපිට තෝරගන්න පුළුවන්. දැන් අපි කරන එකේදී ගොඩක් වෙන්නේ පුතේ අර බන්සන් 1000ක තුනක් නැති නිසා අර ගොඩක් දුරට සමානයි. එතකොට එකෙන්මනේ අපි උෂ්ණත්වය මනින්නේ නේද? උෂ්ණත්වය මනින්නේ එකෙන්මනේ. එතකොට එහෙනම් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට එහෙනම් පුතාලා දැක්කා නිරීක්ෂණය නේද? එකම සමාන ද්‍රවවල වෙනස් පරිමාර ගත්තත් නේද? වෙනස් ද්‍රවවල එකම පරිමාව ගත්තත් උෂ්ණත්ව පාඨාංක එකකට එකක් වෙනස් කියලා. සමාන පරිමා අරගෙන වෙනස් ද්‍රව දෙකක් ගත්තත් නේද? වෙනස් පරිමා අරගෙන එකම ද්‍රවය ගත්තත් උෂ්ණත්ව පාඨාංකය වෙනස් වුණා. ඒ කියන්නේ ජලය දැන් බීකර 3 තිබුණේ උෂ්ණත්වයන් 3ක්. නේද? පැහැදිලිනේ පුතාලට? හරි. එහෙනම් අපි ලියමු බලන්න පුතේ නිරීක්ෂණය. අපිට ලියන්න පුළුවන් මොකක්ද? නේද? වෙනස් ද්‍රවවල සමාන පරිමා ගත්තද එහෙම නැත්නම් එකම ද්‍රවයේ වෙනස් පරිමා ගත්තද උෂ්ණත්වමාන පාඨාංක වෙනස් වේ. පේනවද පුතාලට? වෙනස් ද්‍රවවල සමාන පරිමා ගත්තත් එකම ද්‍රවයේ වෙනස් පරිමා ගත්තත් නේද? උෂ්ණත්වමාන පාඨාංක එකකට එකක් වෙනස්. නේද? එකකට එකක් වෙනස්. අපිට මේ බීකර 3 උෂ්ණත්වමාන 3 ගත්තම පාඨාංක 3ක් ආවේ නේද? එකකට එකක් වෙනස්. එහෙනම් ඒ කියන්නේ මොකක්ද පුතේ වෙලා තියෙන්නේ? සමාන පරිමාවක් අපි රත් කරේ නේද? ඒ කියන්නේ ලබා දීපු තාප ප්‍රමාණය සමානයි කියලා අපි උපකල්පනය කරනවා. නේද? ලබා දීපු තාප ප්‍රමාණය අපි සමානයි කියලා උපකල්පනය කරනවා. එතකොට ලබා දීපු තාප ප්‍රමාණය සමාන වුණාට නේද? සමාන පරිමා වෙනස් ද්‍රව ගත්තත් ඒ දෙන්න අරන් තියෙන්නේ වෙනස් ප්‍රමාණයෙන් තාපය. එතකොට එකම ද්‍රවයේ අපි වෙනස් පරිමා ගත්තත් ඒ වෙලාවෙත් ඒ දෙන්න අරන් තියෙන්නේ ඒ දෙක අරන් තියෙන්නේ කොහොමද වෙනස් තාප ප්‍රමාණයන්. එතකොට මොකද වෙන්නේ පුතේ? ඒ කියන්නේ ලබා ගන්නා තාප ප්‍රමාණයන් වෙනස් වෙනවා. මේ ලබා ගන්නා තාප ප්‍රමාණය අපි කියන්නේ තාප ධාරිතාවය වෙනස් කියලා අපි සලකනවා. ඒ කියන්නේ තාප ධාරිතාවය වෙනස් කියලා අපි සලකනවා. ඒ කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් උෂ්ණත්වයේ ඉහළ නැංවීම සඳහා අවශ්‍ය වෙන තාප ප්‍රමාණය අපි කියනවා තාප ධාරිතාව කියලා. ඒතර තාප ධාරිතාව මේ නම් අවස්ථා තුනේ වෙනස්. නේද? ඒ කියන්නේ එහෙනම් ද්‍රවවල පරිමාව අනුවත් ඒක වෙනස් වෙනවා. ඒ වගේම ද්‍රව වර්ගය අනුවත් ඒක වෙනස් වෙනවා. පැහැදිලි නේද පුතාලට? නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් නිගමනය මොකක්ද පුතේ? ඉහත ද්‍රව තුනෙහි තාප ධාරිතා සමාන නොවේ. ඉහත ද්‍රව තුනෙහි තාප ධාරිතා සමාන නොවේ කියලා අපිට කියන්න පුළුවන්. නේද? එතකොට මෙතෙන්දී අපි ලියන්න ඕනේ පුතේ අපි උපකල්පනයක් කරනවා මොකක්ද මෙතන? නේද? ලබා දුන්නු තාප ප්‍රමාණයන් සමානයි කියලා. නේද? අපි ඒතර මෙතන ලියනවා මොකක්ද? මෙම පරීක්ෂණයේදී
මෙම පරීක්ෂණයේදී බඳුන් තුනට ලබා දුන් තාප ප්‍රමාණයන් මෙම පරීක්ෂණයේදී බඳුන් තුනට ලබා දුන් තාප ප්‍රමාණයන් සමාන බව උපකල්පනය කරයි. පේනවද පුතාලට? මේකෙදී මෙම පරීක්ෂණයේදී බඳුන් තුනට ලබා දුන් තාප ප්‍රමාණයන් සමාන බව උපකල්පනය කරයි. නේද? මේ සමානයි කියලා අපි උපකල්පනය කරනවා. පැහැදිලි නේද පුතාලට? එතකොට නේද? එහෙනම් ඔන්න වෙනස් ද්‍රවවල සමාන පරිමා ගත්තත් නේද? එකම ද්‍රවයේ වෙනස් පරිමා ගත්තත් උෂ්ණත්වමාන පාඨාංක වෙනස්. ඇයි? ඉහත ද්‍රව තුනෙහි තාපධාරිතා සමාන නැති නිසා නේද? එතකොට මෙම පරීක්ෂණයේදී බඳුන් තුනට ලබා දුන් තාප ප්‍රමාණයන් අපි සමානයි කියලා උපකල්පනය කරනවා. සමාන අපි හිතනවා බන්සන් 1000ක වලින් ලබා දෙන තාපයන් සමානයි කියලා. සමාන කාල සීමාවක් අපි ලබා දෙන්නේ නේද? එක්කෝ අපි බන්සන් 1000ක තුනක් ගන්න නැතුව තනි බන්සන් 1000ක අරගෙන කරන්නත් පුළුවන්. ඒතර කොයි ආකාරයට කරත් ඒ කියන්නේ ලබා ගන්නා තාප ප්‍රමාණයන් වෙනස් නේද පුතේ? ඒතර ඒකට අපි කියනවා මොකක් කියලාද? තාපධාරිතා සමාන නෑ කියලා කියනවා. හොඳයි අපි දැන් වැඩිපුර අපි විශේෂයෙන් කතා කරමු බලන්න දැන් මේ තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියලා. නේද? අපි කිව්වා සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය. යම් කිසි ද්‍රවයක සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් උෂ්ණත්වය වැඩි කිරීමට අවශ්‍ය තාප ප්‍රමාණය තමයි අපි කිව්වේ තාපධාරිතාවය. ඒක වෙනස් නේද? අවස්ථා තුනේ වෙනස්. වෙනස් නිසා තමයි මේ විදිහට වෙනස් පාඨාංක ලැබිලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් අපි බලමු පුතේ ඊළඟට. ඔන්න එහෙනම් අපි බලමු දැන් මේකේ විස්තරය කොහොමද කියලා. බන්සන් 1000ක වල සුළු අසමානකම් තිබිය හැකි වුවද එක සමාන බන්සන් 1000ක මගින් සමාන කාල සීමාවක් රත් කිරීමේදී බීකර තුනටම සපයන ලද තාප ප්‍රමාණයන් ආසන්න වශයෙන් සමානයයි සිටිය හැකිය. මං කිය උපකල්පනය කරනවා කියලා අපි නේද? සපයන ලද තාප ප්‍රමාණයන් සමානයි කියලා. ඒකයි අසමානයයි සිටිය හැකිය. එනමුත් බීකර තුනෙහි උෂ්ණත්ව වැඩිවීම අසමාන බව ඔබට පෙනෙනු ඇත. නේද? අපි සමාන ප්‍රමාණයන් තාපය ලබලා දුන්නට පුතේ බීකර තුනේ උෂ්ණත්වයන් වැඩි වෙන එක අසමානයි කියලා උන් පුතාලා දැක්කා. නේද? එකම ද්‍රව්‍යයේ වෙනස් ප්‍රමාණයන්ටද වෙනස් ද්‍රව්‍යවල එකම ප්‍රමාණයන්ටද එකම තාප ප්‍රමාණය සැපයූ විට ඒවායේ උෂ්ණත්වය වැඩි වන්නේ වෙනස් ප්‍රමාණයන්ගෙන් බව මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වේ. මතකයි නේ පුතාලට අපි ගත්තේ එහෙමනේ නේද මේ තියෙන්නේ? මේ තියෙන්නේ වෙනස් ද්‍රවයන්ගේ සමාන පරිමා ගත්තා. ජලයයි පොල් තෙලුයි. වෙනස් ද්‍රවයන්ගේ සමාන පරිමා. මේ එකම ද්‍රවයේ ජලය එකම ද්‍රවයේ වෙනස් පරිමා. නේද? මේ බලන්න පරිමාව වෙනස්. මම කිව්වේ මේ දෙකම මිලිලීටර 50 ගත්තා නම් මේක 100යි. නේද? ඒතර එහෙම කොයි විදිහට ගත්තත් මොකද වුනේ පුතේ? නේද? එතකොට උෂ්ණත්වය වැඩිවන්නේ වෙනස් ප්‍රමාණයන්ගෙන් බව මෙම ක්‍රියාකාරකමෙන් පැහැදිලි වෙනවා. පැහැදිලි නේද? එතකොට ඉහත ක්‍රියාකාරකමේදී එකම තාප ප්‍රමාණය සැපයූ විට ඉහත ක්‍රියාකාරකමේදී එකම තාප ප්‍රමාණය සැපයූ විට බීකර තුනෙහි අඩංගු ද්‍රවවල උෂ්ණත්ව වැඩිවීම අසමාන වූ නිසා පේනව නේද පුතාලට? එහෙනම් අපි දැන් උපකල්පනය කරලා එකම තාප ප්‍රමාණයක් තමයි මේකට සපයලා තියෙන්නේ. සැපයුවම බීකර තුනෙහි අඩංගු ද්‍රවවල උෂ්ණත්ව වැඩිවීම වෙනස් නේද? උෂ්ණත්ව වැඩිවීම අසමාන වූ නිසා එම බීකර තුනෙහි අඩංගු ද්‍රවවල තාපධාරිතා අසමානයයි අපි නිගමනය කරා. නේද? අන්න ඒක තමයි අපි කළේ නේද පුතේ? මොකද්ද මෙන්න මේක? මේ ඉහත ක්‍රියාකාරකමේදී එකම තාප ප්‍රමාණය සැපයූ විට බීකරවල අඩංගු ද්‍රවවල උෂ්ණත්වයේ වැඩිවීම අසමාන වූ නිසා
බීකර තුනෙහි අඩංගු ද්‍රවවල තාපධාරිතාවය අසමානයයි නිගමනය කළ හැකිය. නේද? මේක අසමානයි කියලා අපි නිගමනය කරනවා. ඔන්න ඕක තමයි පුතේ අපිට ගන්න තියෙන්නේ මේ පරීක්ෂණයේ අවසාන නිගමනය. පැහැදිලි නේද පුතාලට? පැහැදිලිද දැන් මේ කියන්නේ මොකක්ද කියලා? නේද? එතකොට එහෙනම් අපි කියනවා මොකද්ද? අපි තාපය එකම ප්‍රමාණයක් සැපයුවට ඒගොල්ලෝ ගත්තේ වෙනස් ප්‍රමාණ වලින් නම් ඒ කියන්නේ මොකක්ද? තාපධාරිතාවය වෙනස් කියලා තමයි අපිට සලකන්න පුළුවන්. පැහැදිලි නේද පුතේ? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟට මොකක්ද මේ තාපධාරිතාවය කියලා කියන්නේ? මම දැන් කිව්වා පුතාලට මොකක්ද? නේද? මොකද තාපධාරිතාවය යම් කිසි ද්‍රව්‍යක උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 1කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය නේද අපි කිව්වේ මොකක් කියලාද? තාපධාරිතාවය කියලා. හරි. අපි ලියලා බලමු එහෙනම් ඒක යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා ඒකක එකකින් වැඩි කිරීම සඳහා ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය තාපධාරිතාවයයි. හරිද පුතාලා? ඔන්න බලන්න මොකද තාපධාරිතාවය කියලා කියන්නේ? යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපයිය යුතු තාප ප්‍රමාණය අපි කියනවා තාපධාරිතාවයයි කියලා. නේද? එතකොට දැන් පුතාලට තේරෙනවා මේ තාපධාරිතාවය වෙනස් වෙනවා නේද? අර දැන් අපිට පරීක්ෂණය අනුව කියන්න පුළුවන් තාපධාරිතාවයේ සමාන ප්‍රමාණ ගත්තා වුණාට ද්‍රව දෙක වෙනස් නම්. ඒ කියන්නේ හදලා තියෙන ද්‍රව්‍ය වෙනස් නම්. එහෙම නැත්නම් එකම ද්‍රව්‍යයෙන් හැදුවා වුණාට නේද? එකම ද්‍රව්‍යයෙන් හැදුවා වුණාට මොකක්ද අනිත් එක? ගන්න ස්කන්ධයන් වෙනස් නම් ප්‍රමාණයන් වෙනස් නම් මොකද වෙන්නේ පුතේ? තාපධාරිතාවය වෙනස් වෙනවා. දැක්ක නේද පුතාලා? හරි. දැන් බලමු තාපධාරිතාවය මනින අන්තර්ජාතික සම්මත ඒකකය මොකක්ද? කෙල්විනයට ජූල් නේද? කෙල්විනයට ජූල් කියලා කියනවා. JK ඍණ 1. තාපධාරිතාවය සෙන්ටිග්‍රේඩ් අංශකයට ජූල් වලිනුත් මනිනවා. තේරෙනවද? එහෙම නැත්නම් සෙල්සියස් අංශකයට ජූල් වලිනුත් මනිනවා. පැහැදිලිද පුතාලට? පැහැදිලිද පුතේ? තාපධාරිතාවය මනින අන්තර්ජාතික සම්මත ඒකකය කෙල්විනයට ජූල්, නමුත් සෙල්සියස් අංශකයට ජූල් වලිනුත් අපි මනිනවා. එතකොට එහෙනම් යම් වස්තුවක තාපධාරිතාව රඳා පවතින සාධක දෙකයි. මොනවද ඒ සාධක දෙක අපි කිව්වේ? ඒ වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතිනවා. ඒ විදිහටම අපි කිව්වා මොකක් කියලාද පුතේ? ඒ ගන්න වස්තුවේ ස්කන්ධය මත රඳා පවතිනවා. නේද? දැන් දැක්කනේ කියන්නේ ද්‍රව්‍ය සාදලා තියෙන ආකාරය අනුව වෙනස් වෙන පොල් තෙල් හා ජලය කියලා ගත්තම වෙනස් ද්‍රව දෙකක්. සමාන ප්‍රමාණ ගත්තා වුණාට වෙනස් ද්‍රව දෙකක්. ඒත් ඒකෙත් උෂ්ණත වෙනස් වුණා. නේද? ඊට පස්සේ එකම ද්‍රව්‍යයෙන් හදලා තිබුණට වෙනස් ස්කන්ධයන් අරගත්ත ජලය. ඒත් ඒකත් වෙනස් වුණා. නේද? ඒකත් වෙනස් වුණා. එතකොට පුතේ එහෙනම් පුතාලට පේනවා යම් වස්තුවක තාපධාරිතාවය රඳා පවතින සාධක දෙකයි. මොනවද මේ සාධක දෙක? එහෙනම් එම වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත ඒ විදිහටම මොකක්ද පුතේ? එම වස්තුවේ ස්කන්ධය මත නේද? රඳා පවතින සාධක දෙක. එහෙනම් අපි ලියමු බලන්න. මොකද්ද අපිට ලියන්න පුළුවන් නේද? එම නැත්නම් වස්තු සාදා ඇති
තාපධාරිතාවේ රඳා පවතින සාධක දෙකයි. මොකක්ද? වස්තුව සාදා ඇති ද්‍රව්‍යය මත. වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත. ඒ වගේමයි නේද? තාපධාරිතාවේ රඳා පවතින අනිත් සාධකය මොකක්ද? එම වස්තුන් වල නැත්නම් එම වස්තුවල උෂ්ණ ස්කන්ධය මත. එම වස්තුවේ ස්කන්ධය මත. පැහැදිලිද පුතාලට? මොනවද වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතිනවා. ඒ වගේමයි එම වස්තුවේ ස්කන්ධය මත රඳා පවතිනවා නේද? එකම ද්‍රව්‍යයකින් තනා ඇති වෙනස් ස්කන්ධ සහිත වස්තුවල තාපධාරිතා අසමානයි. එකම ද්‍රව්‍යයෙන් තනලා තියෙන දැන් අපි ජලය ගත්තා එකක මිලිලීටර 50ක් අනිත් එකේ මිලිලීටර 100ක් කියලා ගත්තා. එතකොට මොකද වෙන්නේ පුතේ? දෙකේ වෙනස් ප්‍රමාණයන් ගත්තොත් වෙනස් වෙනවා නේද? වෙනස් ද්‍රව්‍ය වලින් තනා ඇති වස්තු දෙකක තාපධාරිතා අසමාන වෙනවා. දැන් අපි එකම පොල් තෙලුත් මිලිලීටර 50යි ගත්තේ, ජලයත් මිලිලීටර 50යි ගත්තේ. එතකොට මේ දෙකෙත් වෙනස්. නේද? ඒකයි කියන්නේ වෙනස් ද්‍රව්‍ය වලින් කියන්නේ ස්කන්ධය සමාන වුණත් නේද? ස්කන්ධය සමාන වුණත් වෙනස් ද්‍රව්‍ය වලින් තනා ඇති වස්තු දෙකක තාපධාරිතා අසමාන විය හැකිය. පැහැදිලිද පුතාලට? නේද? ස්කන්ධය සමාන වුණත් වෙනස් ද්‍රව්‍ය වලින් හදලා තියෙනවා නම් ඒ වගේ වස්තු දෙකකත් තාපධාරිතාවය අසමානයි. නේද පුතේ? හරි. එදින ද්‍රව්‍යයක තාපධාරිතාවය කැපිටල් C මගින් දක්වනු ලැබේ. තාපධාරිතාවය අපි හඳුන්වනවා මොකක් මගින්ද පුතේ? කැපිටල් C වලින් තමයි තාපධාරිතාවය හඳුන්වන්නේ. පැහැදිලිද පුතාලට? එතකොට මේ ටික නේද? එහෙනම් ඔන්න යම් වස්තුවක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය තමයි තාපධාරිතාවය කියලා කියන්නේ. නේද? ලබා ගන්න තාපය. සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට නේද? කොච්චරක් ඕනේද කියන එක. එතකොට එහෙනම් මනින්න අන්තර්ජාතික සම්මතකයේ ඒකකය කෙල්විනයට ජූල් වලින් මනින්නේ. නමුත් අපි සෙන්ටිග්‍රේඩ් අංශකයට ජූල් වලිනුත් මනිනවා. ඒ වගේමයි තාපධාරිතාවයේ රඳා පවතින සාධක දෙකක් මත පුතාලා ඉස්සෙල්ලා කරපු පරීක්ෂණයනොත් පුතාලට ඒක පැහැදිලි වුණා. මොනවාද දෙක? වස්තුව සාදා ඇති ද්‍රව්‍ය මත රඳා පවතිනවා. ඒ වගේම එම වස්තුවේ ස්කන්ධය මත රඳා පවතිනවා. එතකොට පුතේ එකම ද්‍රව්‍යකින් තනා ඇති වෙනස් ස්කන්ධ සහිත වස්තුවල තාපධාරිතත් ඒ කියන්නේ වෙනස් නේද? එකම ද්‍රව්‍යකින් තනා ඇති ඒ කියන්නේ වස්තුවේ ස්කන්ධය මත රඳා පවතිනවා. නේද? වෙනස් ස්කන්ධ සහිත වස්තුවල තාපධාරිතාවය අසමානයි. ස්කන්ධය සමාන වුණත් මිතින් වෙනස් ද්‍රව්‍ය වලින් තනා ඇති වස්තු දෙකක තාපධාරිතාවයත් අසමානයි. නේද? එහෙනම් ද්‍රව්‍යයක තාපධාරිතාවය අපි කැපිටල් C මගින් දක්වනවා කියලා කතා කරා. පැහැදිලි නේද? එහෙනම් තාපධාරිතාවය කියන්නේ මොකක්ද කියලා? හරි පුතාලා. අපි බලමු එහෙනම් ඊළඟට. ඔන්න විශිෂ්ට තාපධාරිතාවය. දැන් තාපධාරිතාවය ගැන අපි දන්නවනේ. නේද? ඒ කියන්නේ උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය. ඉතින් විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ මොකද්ද පුතේ එහෙනම්? විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ එකම ද්‍රව්‍යයක වෙනස් ස්කන්ධවල තාපධාරිතාව ස්කන්ධයට සමානුපාතික බව පරීක්ෂණාත්මකව පෙන්විය හැකිය. නේද? ඒ කියන්නේ අපිට කියන්න පුළුවන් එකම ද්‍රව්‍යයක වෙනස් ස්කන්ධවල එකම ද්‍රව්‍යයක ස්කන්ධය වෙනස් වෙලා තියෙනවා නම් අපි දැන් පරීක්ෂණාත්මකව කරා නේද? ස්කන්ධවල තාපධාරිතාවය ස්කන්ධයට සමානුපාතික බව පරීක්ෂණාත්මකව පෙන්විය හැකිය. අපි දැන් ජලය ගත්තම මිලිලීටර 50ක් නේද? අනිත් එකේ ජලය මිලිලීටර 100ක් ගත්තම පුතාලා දැක්කා එකම විදියට රත් කරාට උෂ්ණත්වය වෙනස් වුණා. කියන්නේ ස්කන්ධය වෙනස් වෙනකොට පුතේ ඒ කියන්නේ ඒක උෂ්ණත්වය ලබා ගන්න උෂ්ණත්ව ප්‍රමාණය තාප ප්‍රමාණය වෙනස්. ලබා ගන්න තාප ප්‍රමාණය වෙනස් නේද? එනම් ස්කන්ධය දෙගුණ කළ විට තාපධාරිතාවය දෙගුණ වේ. නේද? ස්කන්ධය දෙගුණ කළොත් මොකද උනේ පුතේ? තාපධාරිතාවයත් දෙගුණ වෙනවා. ඒකනේ දැන් අපිට අර ස්කන්ධය වැඩිපුර තියෙන එකේ මොකද උනේ? ස්කන්ධය වැඩිපුර තියෙන එකේ මොකද උනේ පුතේ?
එතකොට ස්කන්ධය වැඩිපුර තියෙන එකේ උෂ්ණත්වය අඩුවෙන් තිබුණේ නේද? මොකද තාපධාරිතාවය ඒක වැඩි. තාපධාරිතාවය වැඩි නේද? එනම් ස්කන්ධය දෙගුණ කළ විට තාපධාරිතාවය දෙගුණ වේ. පැහැදිලිද පුතාලට? දෙන ලද ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක තාපධාරිතාවය නේද? කියන්නේ දෙන ලද ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක අපි නියත ඒකක ස්කන්ධයක් ගත්තොත් දෙන ලද ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක තාපධාරිතාවය එනම් ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපය යුතු තාප ප්‍රමාණය ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයකි. එතකොට පුතේ ඒ කියන්නේ දැන් අපි ඒ එක එක ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් තමයි නේද යම්කිසි ද්‍රව්‍යක ඒකක ස්කන්ධයක් අපි හිතමු කිලෝග්‍රෑම් එකක් කියලා ඒකක ස්කන්ධයක් නේද උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න අපි හිතමු උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශයකින් වැඩි කරන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. පැහැදිලිද පුතාලට? ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. හැබැයි ඉතින් එතකොට අපි එකම ද්‍රව්‍ය ගත්තොත් එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. දැන් අපි ඉස්සෙල්ලා ගත්ත පරීක්ෂණයේ පුතාලට මතකයි නේද අපි ගත්තේ ජලය මිලිලීටර 50යි පොල් තෙල් මිලිලීටර 50යි ජලය මිලිලීටර 100යි. එහෙමනේ ගත්තේ. ඒතර එහෙම හරි එක්ක සමාන ප්‍රමාණ ඒ වගේ දෙගුණයක් ප්‍රමාණය අපි ගත්තේ නේද? එතකොට පුතේ දැන් මෙහෙම අපි ගත්තොත් එහෙම නැත්නම් එක්ක 100යි 100යි 200යි ගන්නත් පුළුවන් නේද? ඒ වගේ අපි අර ප්‍රමාණයන් හරියට අරගෙන දැන් එතකොට මේක රත් කරනකොට අපි එකම සමාන විදියට කියන්නේ සමානව තාපය ලබලා දුන්නා කියලානේ අපි කිව්වේ. ඒ කියන්නේ එක හා සමාන කාලයක් සමාන දාහක වලින් මේකට තාපය ලබලා දුන්නා කිව්වනේ. ඒතර එහෙම ලබලා දෙනකොට නේද? එතකොට ඒ ලබා ගන්න තාප ප්‍රමාණයන් අපිට මේ තුනේ වෙනස් එකක් න්යාවේ. නමුත් අපි මෙතෙන්දී ජලය කියන්නේ එකම ද්‍රව්‍යයක්. නමුත් අර ඒකේ ස්කන්ධයන් තමයි වෙනස් වුනේ. අපි ජලය සමාන පරිමාවල් දෙකක් අරගෙන අපි සමාන ප්‍රමාණයක් ජලය මේ තාපය ලබලා දුන්නා නම් සමාන කාල සීමාවක. අන්න එතකොට මොකද වෙන්නේ පුතේ? අන්න එතකොට මොකද වෙන්නේ? අර ලබා ගන්න උෂ්ණත්වයන් සමාන වෙනවා. පැහැදිලිද පුතාලට? ලබා ගන්න උෂ්ණත්වයන් සමාන වෙනවා. ඇයි ඒ ලබා ගන්න උෂ්ණත්වයන් සමාන වෙන්නේ? අර තාප ධාරිතාවය මොකද වෙන්නේ? සමානයි නේද? මොකද එකම ද්‍රව්‍යයකින් හදලා තියෙන නිසා. නේද? එතකොට මෙතෙන්දි මොකද වෙන්නේ? නමුත් අපි ඒ වගේම තව ඒකක ස්කන්ධයක කියලා කිව්වොත් ඒ කියන්නේ දැන් මෙතන සමාන ස්කන්ධයක් ගත්තේ. නේද? එතකොට ඒ නිසා තමයි අපිට කියන්න පුළුවන් එහෙනම් ඒකක ස්කන්ධයක යම්කිසි ද්‍රවයක ඒකක ස්කන්ධයක් නේද? උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කරන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය මොකක්ද පුතේ? ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. නේද? ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. පැහැදිලිද පුතාලට? පැහැදිලි නේද? එහෙනම් අපිට විශිෂ්ට තාප ධාරිතාවය කියලා කියන්නේ මොකක්ද? යම්කිසි ද්‍රව්‍යයක උෂ්ණත්වය ඒකක එකකින් යම්කිසි ද්‍රව්‍ය කිලෝග්‍රෑමයක නැත්නම් යම්කිසි ද්‍රව්‍ය ඒකකයක නේද? යම්කිසි ද්‍රව්‍ය ඒකකයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා අවශ්‍ය වෙන තාප ප්‍රමාණය අපි කියනවා මොකක් කියලාද පුතේ? කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා කියනවා. පැහැදිලිද පුතාලට? හරි අපි ලියමු බලන්න පුතේ එහෙනම් කොහොමද ලියන්නේ? යම් ද්‍රව්‍යයක ඒකක එකක යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් නැත්නම් ඉහළ නැංවීමට ඒකක එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු
ලබා දිය යුතු තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාවයයි. විශිෂ්ට තාපධාරිතාවයයි. හරි. එහෙනම් ඔන්න තියෙන අපිට විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකද? යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් ඉහළ නැංවීමට ලබා දිය යුතු තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාවයයි. පැහැදිලිද පුතාලට? පැහැදිලි නේද එහෙනම්? ඒකක ස්කන්ධයක් වෙන්න ඕනේ. ඒකක එකකින් ඉහළ නංවන්න ඕනේ නේද? අවශ්‍ය තාප ප්‍රමාණය එතකොට විශිෂ්ට තාපධාරිතාවය. නේද? එහෙනම් තාපධාරිතාවය කියන්නේ මොකද්ද කියලා දන්නවා. විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ මොකද්ද කියලා දන්නවනේ. තාපධාරිතාවය කියවම අපිට ඒකක ස්කන්ධයක් ගන්නෙ නෑ. නේද? යම් ද්‍රව්‍යයක උෂ්ණත්වයේ ඒකක එකකින් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය තාප ප්‍රමාණය. නේද? ඒක අපි කැපිටල් C වලින් හඳුන්වනවා කිව්වා. ඒතර මෙතෙන්දී යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය විශිෂ්ට තාපධාරිතාවය අපි සිම්පල් C වලින් හඳුන්වනවා. පැහැදිලිද පුතාලට? එහෙනම් මොකක්ද විශිෂ්ට තාපධාරිතාවය කියන්නේ කියලා? පැහැදිලිනේ? එහෙනම් ඒක අපිට තේරෙනවා ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් කියලා නේද? විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක් නේද? ඒ ද්‍රව්‍ය මත රඳා පවතින ගුණයක්. එතකොට ඒ ද්‍රව්‍ය අණුව ඒක වෙනස් වෙනවා. නේද? එකම ද්‍රව්‍යයක නම් වෙනස් වෙන්නේ නැහැ. එකම ද්‍රව්‍යයක නම් ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න එකම ප්‍රමාණය තමයි තාප ප්‍රමාණය තමයි අවශ්‍ය වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? මං කිව්වේ අර සමාන ප්‍රමාණ ජලය ගත්තා නම් නේද? සමාන ප්‍රමාණ ජලය ගත්තා නම් අපි සමාන කාල පරාසයක් රත් කරාට පස්සේ උෂ්ණත්වය මැන්නොත් මේ දෙකේ ඉන්නේ සමාන උෂ්ණත්වයන් දෙකක්. නේද? එතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. පැහැදිලි නේද පුතාලට? හරි. අපි දැන් බලමු පුතේ එහෙනම් ඊළඟට යම් ද්‍රව්‍යයක ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කිරීම සඳහා සැපිය යුතු තාප ප්‍රමාණය එම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවයේ ලෙස හඳුන්වනවා අපි නේද? එම නිසා යම් වස්තුවක තාපධාරිතාව එම වස්තුව සාදා ඇති ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය වස්තුවේ ස්කන්ධයෙන් ගුණ කිරීමෙන් ලැබෙනවා. තේරෙනවද? එහෙනම් අපිට යම්කිසි වස්තුවක තියෙන තාපධාරිතාවය නේද? තාපධාරිතාවය මේකේ තාපධාරිතාවය කොච්චරයිද කියලා අපිට බලා ගන්න පුළුවන් යම්කිසි ද්‍රව්‍යයක මොකක්ද? වස්තුව සාදලා තියෙන ඒ ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය වස්තුවේ ස්කන්ධයෙන් ගුණ කරාම අපිට ලැබෙනවා. බලන්න ඒ කියන්නේ මොකක්ද කියලා පුතේ? අපිට ඒ කියන්නේ තාපධාරිතාවය සමානයි නේද? තාපධාරිතාවය සමානයි මොකක්ද? විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම ස්කන්ධය. තාපධාරිතාවය සමානයි විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම ස්කන්ධය. ඒ කියන්නේ අපි තාපධාරිතාවය අපි කිව්වා කැපිටල් C කියලා. C සමාන වෙනවා M සිම්පල් C. නේද? කැපිටල් C සමානයි M කියන්නේ විශිෂ්ට ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය. පැහැදිලි නේද පුතාලට? හරි. එහෙනම් විශිෂ්ට තාපධාරිතාවයේ ඒකක කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් හෝ එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා අපිට හඳුන්වන්න පුළුවන්. ඇයි එහෙම කියන්නේ පුතේ? කෙල්විනයට ඒකක උෂ්ණත්වයක්නේ අපි කිව්වේ. නේද? ඒකක එකකින් වැඩි කරන්න ඕන වෙන උෂ්ණත්වය කිව්වනේ නේද? කෙල්වින් එකකට කෙල්විනයට ඊට පස්සේ අපි කිව්වා මොකක්ද? ඒකක ස්කන්ධයක් කියලා කිව්වා. ඒකක ස්කන්ධයක් හින්දා අපි කියනවා මේ කිලෝග්‍රෑම් එකක. ඒ කියන්නේ කිලෝග්‍රෑමයට ජූල් වලින් තමයි මයින්. ඒතර මෙතනත් ඒකමයි. මෙතන උෂ්ණත්වයේ කෙල්වින් වෙනුවට මෙතන තියෙන අන්තර්ජාතික ඒකකය නේද පුතේ? මෙතන තියෙන අන්තර්ජාතික ඒකකය සම්මත ඒකකය මේ තියෙන්නේ. මෙතන කෙල්වින් වෙනුවට සෙල්සියස් අංශක යොදාගෙන තියෙන. එහෙනම්
සෙල්සියස් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. එහෙම නැත්නම් සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් වලිනුත් මේක මනින්න පුළුවන්. පැහැදිලි නේද? ද්‍රව්‍යයක විශිෂ්ට තාපධාරිතාවය සිම්පල් C සංකේතය මගින් දක්වනු ලැබේ. ඒක තමයි මෙතන අපි සිම්පල් C දැම්මේ. තාපධාරිතාවය අපි කැපිටල් C කියනවා. ස්කන්ධය වැඩි කිරීම මොකක්ද පුතේ? විශිෂ්ට තාපධාරිතාවය. නේද? හරි නේද? විශිෂ්ට තාපධාරිතාවය. පේනව නේද පුතේ? ඒකක උෂ්ණත්වයක් ඒකක ස්කන්ධයකින් වැඩි කරන්න නේද? ඒකයි කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් කියලා තියෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. අපිත් බලමු පුතේ එහෙනම් ඊළඟට ද්‍රව්‍ය කිහිපයක විශිෂ්ට තාපධාරිතා ගැන තමයි කතා කරන්න ලෑස්ති වෙන්නේ අපි. දැන් මොන විශිෂ්ට තාපධාරිතා මේව මතක තියාගන්න ඕනේ නෑ පුතාලට. නේද? මොකක් හරි ඔයගලන්ට ගාණක් හදන්න දුන්නොත් එහෙම මේ විශිෂ්ට තාපධාරිතාවේ ගානේ 15න් ඔයගලන්ට වෙනමම දීලා තියෙනවා. තේරුණාද? ඒක දත්තයක් විදිහට පුතාලට දෙනවා. නමුත් ඔයගලන්ට දල අදහසක් ලබා ගන්න. නේද? විශිෂ්ට තාපධාරිතාවයේ වැඩිම තියෙන්නේ මොනවද? අඩුම තියෙන්නේ මොනවද කියලා අර වගේ දල අදහසක් ලබා ගැනීම සඳහා තමයි මේ විශිෂ්ට තාපධාරිතාවයන් කීපයක් පුතාලට දීලා තියෙන්නේ. බලමු අපි ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කීයද පුතේ? කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. නේද? ඒතර මේ හැම එකම දීලා තියෙන කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් වලින්. හොඳේ. අයිස් වල 2100යි, භූමි තෙල් වල 2140යි, නේද? පොල් තෙල් වල 2200යි, මධ්‍යසාර වල 2500යි. ඒතර රබර් වල 1700යි, ඇලුමිනියම් 900යි, නේද? කොන්ක්‍රීට් වල 3000යි, යකඩ වල 460යි, ඇස්බෙස්ටෝස් වල 820යි, තඹ 400යි, සිංක් 380යි, රසදිය 140යි, ඊයම් 130යි. ඒක නිකන් දල වශයෙන් පුතාලා මතක තියාගන්න මෙන්න මේ වගේ ලෝහවල විශිෂ්ට තාපධාරිතාවය අඩුයි නේද පුතේ? නිකන් සමස්තයක් විදිහට ගත්තම මේ වගේ ලෝහවල විශිෂ්ට තාපධාරිතාවය අඩුයි නේද? එතකොට මේ වගේ ජලය, භූමි තෙල්, පොල් තෙල්, මධ්‍යසාර, කොන්ක්‍රීට් අන්න ඒ වගේ ටිකක් වැඩි. නේද? කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි. ඒ කියන්නේ මේ වගේ එකක කිලෝග්‍රෑම් එකක මේ ස්කන්ධයක් උෂ්ණත්වයේ ඒකක එකකින් වැඩි කරන්න විශාල තාපයක් ලබා දෙන්න ඕනේ. නේද? දැන් මේ වගේ එකක ඒ කියන්නේ ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න විශාල තාප ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ මේ වගේ එකක. දැන් අපි කියන්නේ ජලය කිලෝග්‍රෑම් එකක් අපි අරගත්තොත් ජලය කිලෝග්‍රෑම් එකේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නංවන්න නේද? මෙන්න මේ වගේ විශාල තාපයක් අපි ලබා දෙන්න ඕනේ. නේද? ඒ වගේම දැන් කොන්ක්‍රීට් එකක් ගත්තොත් අපි කොන්ක්‍රීට් එකේ කිලෝග්‍රෑම් එකක මේ ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නංවන්න පුතේ මේ මෙච්චරක තාප ප්‍රමාණයක් ලබා දෙන්න ඕනේ. තේරෙනවද? කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 3000ක තාපධාරිත විශිෂ්ට තාපධාරිතාවයක් එයාට තියෙන්නේ. නේද? ඒ කියන්නේ ජූල් 3000ක තාප ශක්තියක් එයාට ලබා දෙන්න ඕනේ. පැහැදිලි නේද? දැන් ඒතර ඒ වගේ ඒ තාප ශක්තිය ලබා දෙන ප්‍රමාණය ගොඩක් වැඩි වෙනවා පුතේ. ඒ කියන්නේ ලබා දෙන්න ඕනේ තාපය වැඩි ඒකක ස්කන්ධයක උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න විශිෂ්ට තාපධාරිතාවය වැඩි ඒවැ. පැහැදිලි පුතාලට පැහැදිලි නේද? මම කිව්වේ ජලය කිලෝග්‍රෑම් එකක ඕන මෙච්චරක් දෙන්න ඕනේ. කොන්ක්‍රීට් කිලෝග්‍රෑම් එකක ඒකක මේ උෂ්ණත්වයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් වැඩි කරන්න 3000ක තාප ප්‍රමාණයක් නේද? ජූල් 3000ක තාප ප්‍රමාණයක් දෙන්න ඕනේ. දැන් මධ්‍යසාර ගත්තොත් කිලෝග්‍රෑම් එකක් අපි අරගත්තොත් නේද? එතන ඒකක එකකින් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් වැඩි කරන්න අපි දෙන්න ඕනේ ජූල් 2500ක තාප ප්‍රමාණයක්. ඒ වුණාට පුතේ මේ ඊයම් වගේ එකක් ගත්තොත් එහෙම මොකද වෙන්නේ? මේ ඊයම් වගේ වැයේ නේද? කිලෝග්‍රෑම් එකක උෂ්ණත්වය කියන්නේ කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශකයකින් ඉහළ නංවන්න දෙන්න ඕනේ තාප ප්‍රමාණය හරිම අඩුයි. නේද? ඉක්මනට රත් වෙනවා. උෂ්ණත්වය වැඩි වෙනවා. නේද? ඊයම් වගේ. ඊට පස්සේ රසදිය වගේ. මේ බලන්න සිංක් වගේ මේ ලෝහ වර්ගවල නේද? කියන්නේ විශිෂ්ට තාපධාරිතාවයේ අඩුයි. කියන්නේ ඒවා ඒකක ස්කන්ධයක් නේද? උෂ්ණත්වය ඒකක එකකින් වැඩි කරන්න දෙන්න ඕනේ තාප ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒ කියන්නේ අපි ගත්තොත් මේ දැන් තඹ කිලෝග්‍රෑම් එකක් නේද? උෂ්ණත්වයේ සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් වැඩි කරලා අන්න අච්චරක තාප ප්‍රමාණයක් දෙන්න ඕනේ. බලන්නකො මේ ප්‍රමාණයට වඩා කොච්චර අඩුද කියලා නේද? අන්න ඒකයි විශිෂ්ට තාපධාරිතාවය කියලා කියන්නේ. පැහැදිලිද පුතාලට? පැහැදිලි නේද? ඒතර ඕගොල්ලෝ මෙතන මේ අගයන් මතක තියාගන්න ඕනේ වෙන්නේ නෑ පුතේ.
ඕගොල්ලෝ මතක තියාගන්න ඕනේ මොකක්ද? විශිෂ්ටතාපධාරිතාවය වැඩිම තියෙන්නේ මොන වගේ දේවල් වලද? විශිෂ්ටතාපධාරිතාවය අඩුවෙන්ම තියෙන්නේ මොන වගේ දේවල් වලද? නේද? එතකොට ගත්තොත් කොන්ක්‍රීට් වල ජලය, භූමි තෙල්, මධ්‍යසාර වගේ දේවල් වල ගොඩක් වැඩි කියලා. ඒ වගේම මේ වගේ ලෝහවල ගොඩක් අඩුයි කියලා මතක තියාගන්න. මොකද මේවා ගොඩක් වෙලාවට බහුවර්ණ ප්‍රශ්නවලදී එන්නේ. මේ අගයන් එන්නේ නැහැ. ඔයගලන්ට මම කිව්වේ දල වශයෙන් වැඩිම අගයක් එන්නේ අඩුම අගයක් එන්නේ මොකක්ද කියලා බහුවර්ණ ප්‍රශ්නවලදී මේක සමහර විට යොදා ගන්න පුළුවන්. ඒ නිකන් දල අදහසක් ඒ වගේ ඔළුවේ තියාගන්න මේ අගයන් පිළිබඳව. කොහෙත්ම මේ අගයන් කටපාඩම් කිරීම අවශ්‍ය නැහැ පුතාලට. ගානක් හදනකොට මේ අගයන් ඕගලන්ට වෙනමම යටින් දත්තයන් විදිහට දෙනවා. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් අපි බලමු පුතේ එහෙනම් ඊළඟට තාප ප්‍රමාණය හොයන්න තමයි අපි දැන් ලෑස්ති වෙන්නේ. තේරුණාද? දැන් අපි කිව්වා තාප ප්‍රමාණයක් ලබා ගන්න තාප ප්‍රමාණය අපි කිව්වා එකකට එකක් වෙනස් වෙනවා කියලා, ස්කන්ධය මත වෙනස් වෙනවා කියලා කිව්වා. නේද? ඒ වගේම අපි කිව්වා ඒ හදලා තියෙන ද්‍රව්‍යයේ ස්වභාවය අනුව, ඒ කියන්නේ ද්‍රව්‍ය වර්ගය අනුව වෙනස් වෙනවා කියලා අපි කිව්වා. දැන් එහෙනම් ඒ වෙනස් වෙනවා කියලා කිව්වට මේ තාප ප්‍රමාණය හොයන්නේ කොහොමද කියලා අපි කිව්වේ නෑ නේද? දැන් අපි බලන්නේ තාප ප්‍රමාණය හොයන්න. නේද? තාප ප්‍රමාණය හොයන්න. යම්කිසි ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී හෝ තාපය පිට කිරීමේදී නේද? යම්කිසි ද්‍රව්‍යයක් තාපය උරා ගැනීමේදී හෝ තාපය පිට කිරීමේදී උෂ්ණත්ව වෙනසක් සිදු වෙනවාමයි. නේද? යම්කිසි ද්‍රව්‍යයක් තාපය උරා ගන්නකොට හරි එක්ක තාපය පිට කරනකොට හරි උෂ්ණත්ව වෙනසක් සිදු වෙනවා. නේද? තාපය උරා ගත්තා නම් උෂ්ණත්වය වැඩි වෙනවා. තාපය පිට කරා නම් උෂ්ණත්වය අඩු වෙනවා. මෙහිදී හුවමාරු වූ තාප ප්‍රමාණය සෙවීම සඳහා පහත සම්බන්ධතාව ගොඩනගා ගත හැකිය. මේ හුවමාරුව අපිට හොයා ගන්න ඕනේ නා. නේද? මේකෙදි වෙච්ච තාප ප්‍රමාණය අපිට මේ හුවමාරු වෙච්ච එක එක්කෝ ගිය එක එක්කෝ ආපු එක අපිට හොයා ගන්න ඕනේ නම් මොකද කරන්න ඕනේ? පහත සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් පුතේ නේද? ඒකෙදි අපි ගන්නවා ද්‍රව්‍යක විශිෂ්ට තාප ධාරිතාවය සිම්පල් C කියලා අපි අරගන්නවා. අපි කිව්වා දැන් තාප ධාරිතාවය නම් අපි කිව්වා කැපිටල් C කියලා. නේද? විශිෂ්ට තාප ධාරිතාවය නම් එතකොට ගන්නෙ මොකක් කියලාද පුතේ? සිම්පල් C කියලා තමයි අපි යොදාගන්නේ. හරි. එහෙනම් පුතේ විශිෂ්ට තාප ධාරිතාවයේ සිම්පල් C කියලා අපි දන්නවනේ. නේද? එහෙනම් අපිට ලියන්න පුළුවන් මෙතන මොකක්ද? අපි ලියමු ද්‍රව්‍යක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක ද්‍රව්‍යක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට ද්‍රව්‍යක කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය අපි කියනවා එහෙනම් මොකක් කියලාද? C. නේද? සිම්පල් C. ඒ කියන්නේ විශිෂ්ට තාප ධාරිතාවය කියලා කියනවා. එහෙනම් පුතේ අපිට කියන්න පුළුවන් මෙතන තියෙන ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණයනේ C කියලා කියන්නේ. අපි මෙතන ස්කන්ධය M කියලා ගත්තොත් ඒ කියන්නේ අපි දන්නා ස්කන්ධයක් M කියලා නේද? එතකොට අපි කොහොමද ලියන්නේ? ඒක අපි ලියනවා එහෙනම් ද්‍රව්‍යක M කිලෝග්‍රෑම් නේද? කිලෝග්‍රෑම් M ස්කන්ධයක් ද්‍රව්‍යක M කිලෝග්‍රෑම් ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය
කොච්චරද පුතේ? එතකොට mc තේරෙනව නේද? mc නේද? මෙතන අපි ද්‍රව්‍ය කිලෝග්‍රෑම් එකක ස්කන්ධය සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කිව්වේ විශිෂ්ට තාපධාරිතාවය. දැන් අපි මෙතන කිලෝග්‍රෑම් එක වෙනුවට අපි දන්න ස්කන්ධයක් අරගන්නවා මෙතන. නේද? ද්‍රව්‍යක m කිලෝග්‍රෑමයක ස්කන්ධයක් නේද? සෙන්ටිග්‍රේඩ් අංශක එකකින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය එහෙනම් mc. ඊට පස්සේ අපි කියමු මෙන්න මෙහෙම අපි මෙතන උෂ්ණත්වයක් දන්නවා. අපි මේ උෂ්ණත්වය තීටා කියලා හිතුවොත් නේද? එතකොට අපිට කියන්න පුළුවන් මොකද්ද? ද්‍රව්‍යක m කිලෝග්‍රෑම් ස්කන්ධයක් කිලෝග්‍රෑම් m ස්කන්ධයක් සෙන්ටිග්‍රේඩ් අංශක තීටා වලින් නේද? ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය කොච්චරද පුතේ එතකොට? දැන් කිලෝග්‍රෑම් m ස්කන්ධයක් උෂ්ණත්වයේ තීටා වලින් නේද? උෂ්ණත්වයත් අපි දන්නවා දැන්. ස්කන්ධයත් අපි දන්නවා, උෂ්ණත්වයත් දන්නවා. තීටා වලින් ඉහළ නංවන්න නම් කොච්චරක් ඕනද පුතේ? එහෙනම් mc තීටා නේද? mc තීටා වලින් ඕනේ. එහෙනම් අපිට දැන් තාප ප්‍රමාණය සමීකරණයකින් ලියන්න පුළුවන්. නේද? තාප ප්‍රමාණය අපිට සමීකරණයකින් ලියන්න පුළුවන්. අපි නේද? උෂ්ණත්වයක් දන්නවා නම්, ස්කන්ධයක් දන්නවා නම්, නේද? විශිෂ්ට තාපධාරිතාවයක් දන්නවා නම් අපිට ලියන්න පුළුවන් මොකද්ද පුතේ? එහෙනම් අපිට ලියන්න පුළුවන් තාප ප්‍රමාණය වෙනම ලියමු පාඩකින් ඒක තාප ප්‍රමාණය සමීකරණය අපිට අවසානයේ ගන්න පුළුවන් සමීකරණය මොකක්ද? නම් තාප ප්‍රමාණය සමානයි මොකක්ද? ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම. තීටා කියලා කියන්නේ මොකද්ද පුතේ? සිදු වූ උෂ්ණත්ව වෙනස් වීම නේද? සිදු වූ උෂ්ණත්ව වෙනස් වීම. ඔන්න අපිට ගන්න පුළුවන් අවසානයේ නේද? තාප ප්‍රමාණය සමාන වෙනවා ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම සිදු වූ උෂ්ණත්ව වෙනස් වීම. පැහැදිලි නේද පුතාලට? අපි මේකේ තාප ප්‍රමාණය Q කියලා ගත්තොත් දැන් අනිත් ටික අපි දන්නවනේ නේද? එහෙනම් අපි මෙතන ගමු තාප ප්‍රමාණය Q ලෙස ගත් විට තාප ප්‍රමාණය Q ලෙස ගත් විට තාප ප්‍රමාණය Q ලෙස ගත් විට අපිට කියන්න පුළුවන් අවසානයේ මොකද්ද පුතේ? Q සමානයි mc θ. Q සමානයි mc θ කියන සමීකරණය ගන්න පුළුවන්. Q කියන්නේ එතකොට තාප ප්‍රමාණය, m කියන්නේ ස්කන්ධය, c කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය, θ කියලා කියන්නේ උෂ්ණත්ව වෙනස් වීම නේද? එහෙනම් අපිට මේක අවසාන සමීකරණයේ විදිහට ගන්න පුළුවන් නේද පුතේ? අපි එහෙනම් මේක මේ විදිහට හරි. දැන් මේක අපිට ඕනනම් ලියන්න පුළුවන්. මොනවද අපි ලියන්නේ? මේකේ මේ මොනවද මේ තියෙන අකුරු ටික අපිට ලියන්න පුළුවන් නේද? හරි. Q කියලා කියන්නේ මොකද්ද එතකොට? තාප ප්‍රමාණය. Q කියලා කියන්නේ මොකද්ද එතකොට අපි? තාප ප්‍රමාණය. M කියලා කියන්නේ මොකද්ද එතකොට අපි?
ස්කන්ධය ද්‍රව්‍යයේ ස්කන්ධය. C කියලා කියන්නේ එතකොට මොකද්ද පුතේ? ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය. ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය. තීටා කියන්නේ මොකද්ද පුතේ එතකොට? උෂ්ණත්ව වෙනස් වීම නේද? සිදු වූ උෂ්ණත්ව වෙනස. ඔන්න එහෙනම් දැන් පුතාලට පුළුවන් නේද මේ විදිහට තාප ප්‍රමාණය හොයන්න මේ සමීකරණය භාවිතා කරලා. නේද? තාප ප්‍රමාණය සමානයි ද්‍රව්‍යයේ ස්කන්ධය වැඩි කිරීම ද්‍රව්‍යයේ විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම සිදු වූ උෂ්ණත්ව වෙනස. පැහැදිලි නේද පුතාලට එතකොට? පැහැදිලි නේද පුතේ? හරි. දැන් එහෙනම් අපිට තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. පැහැදිලි නේද? තාප ප්‍රමාණය හොයන්න පුළුවන් නේද? ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය වැඩි කිරීම උෂ්ණත්ව වෙනස් වීම. කොයි විදිහටද දැන් මේක අපි ගොඩ නැගුවේ කියන එක පුතාලට පැහැදිලි නේද? අපි ඔන්න මේ ක්‍රමක්‍රමයෙන් එකින් එක තමයි මේක ගොඩ නගාගෙන ආවේ සමීකරණය. අපි සමීකරණය අන්තිමට හැදුවා. දැන් පුතාලට පුළුවන් මේ සමීකරණයට ආදේශ කරලා නේද? මේකට අදාළ දත්තයන් දීලා තියෙනවා නම් ඒ අදාළ මේ දේවල් හොයන්න පුළුවන්. තාප ප්‍රමාණය හොයන්න පුළුවන්. එහෙම නැත්නම් උෂ්ණත්ව වෙනස හොයන්න පුළුවන්. ස්කන්ධය හොයන්න පුළුවන්. නේද? මේ සමීකරණයේ ආශ්‍රයෙන් මේ දත්තයන් ටික දුන්නම පුතාලට මේ දේවල් හොයාගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? කොහොමද දැන් මේක කරන්න කියන එක පුතාලට පැහැදිලිනේ? හරි. දැන් අපි බලමු පුතේ එහෙනම් ඊළඟට. එනම් කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය ද්‍රව්‍යයේ ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ සහ ඉහළ නැං වූ උෂ්ණත්වයේ ගුණිතයට සමාන වේ. නේද? එහෙනම් මොකද පුතේ මෙතන කියන්නේ? මේ තුනේ ගුණිතයට තමයි සමාන වෙන්නේ. අපි කිව්වනේ නේද මේ ස්කන්ධය වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවයේ වැඩි කිරීම උෂ්ණත්ව වෙනස කියලා. නේද? අන්න ඒකයි කියන්නේ. නේද? මොකද කියන්නේ කිසියම් ද්‍රව්‍ය ස්කන්ධයක උෂ්ණත්වය යම් ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය අපි කියෝ දැන් ඉහළ නංවන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය හොයන්න තමයි අපි ලෑස්ති වුනේ නේද? එහෙනම් ඒක හොයා ගන්න පුළුවන් ද්‍රව්‍ය ස්කන්ධයේ විශිෂ්ට තාපධාරිතාවයේ ඉහළ නැං වූ උෂ්ණත්වයේ ගුණිතයට සමානයි. ඉහළ නැං වූ උෂ්ණත්වයේ ගුණිතයට සමාන වෙනවා. උෂ්ණත්ව ඒකකයක විශාලත්වය සැලකීමේදී කෙල්වින් සහ සෙල්සියස් අංශකය එකම අගයක් ගන්නා බව අපි දනිමු. අපි කිව්වනේ පුතේ අර මේ පරාසයන් ගත්තයින් පස්සේ සෙල්සියස් වල තියෙන පරාසයන් වලට මේ අර පාඨාංක වෙනස් වුණාට නේද සෙල්සියස් වල තියෙන පරාසයන්ට කෙල්වින් පරාසයන් සමානයි කියලා. මතක නේද අර අවම අගය සහ උපරිම අගය ගත්තම අචල ලක්ෂ්‍ය දෙක ගත්තම සෙන්ටිග්‍රේඩ් අංශකවල 0යි 100යි අතර පරතරය අපි කොටස් 100කටනේ බෙදුවේ නේද? එතකොට කෙල්වින් වල ගත්තමත් මතකයි නේද පුතාලට නේද 273.15 ඉඳන් නේද 373.15 වෙනකන් කොටස් 100කට බෙදුවේ. ඉතින් මේ එක කොටසකට අර එක කොටසක් සමාන වෙනවා. නේද? එතකොට අන්නේ ඒ නිසා මේක කියන්නේ උෂ්ණත්ව ඒකකයක විශාලත්වයේ සැලකීමේදී කෙල්වින් සහ සෙල්සියස් අංශකයේ එකම අගයක් ගන්නා බව. අන්න ඒකයි කියන්නේ. එකම අගයක් ගන්න. ඒ නිසා උෂ්ණත්ව පරාසයන් සැලකීමේදී කෙල්වින් අගයන් වෙනුවට සෙල්සියස් අගයන්ද ඒ ආකාරයෙන්ම ගත හැකිය. දැන් මේකේ ගන්න පුතේ එතකොට උෂ්ණත්ව වෙනස් වීමනේ. වෙනස් වීම ගන්නකොට උෂ්ණත්ව පාඨාංකය අපි ගන්නෙ නෑනේ. පැහැදිලිද පුතාලට මම මේ කියන එක? දැන් අපි ගන්නේ උෂ්ණත්ව වෙනස් වීමක්. ඔන්න උදාහරණයක් විදිහට මෙහෙම ගන්නකො. අපි කියනවා සෙන්ටිග්‍රේඩ් අංශක 32 ඉඳන් සෙන්ටිග්‍රේඩ් අංශක 44 දක්වා උෂ්ණත්වය වැඩි විය.
ඔන්න එකක කියනවා අපිට සෙල්සියස් අංශක 32 ඉඳන් 44 වෙනකන් උෂ්ණත්වය වැඩි වුණා කියලා. තේරුණාද? එතකොට තවත් ගාන අපිට මේ තව ගානක අපිට දෙනවා මෙන්න මෙහෙම එකක්. අපිට දෙනවා කෙල්වින් අපි කියමු කෙල්වින් 55 සිට කෙල්වින් 55 සිට නේද? කෙල්වින් 67 දක්වා උෂ්ණත්වය වැඩි විය. නේද? මේකේ 32 ඉඳන් 44 වෙනකම් වැඩි වුණා කියනවා. මේකේ 55 ඉඳන් 67 වෙනකම් වැඩි වුණා කියනවා. දැන් පුතේ මේ දෙකේ පාඨාංක වෙනස්. මෙයාගේ තියෙන 32 ඉඳන් 44 මෙයාගේ තියෙන 55 ඉඳන් 67. ඒ වුණාට අපිට මේ ගාන හදනකොට අපිට මේ පාඨාංක වැදගත් වෙන්නේ නැහැ. අපිට ඕනේ මොකද්ද තීටා කියලා අපි ගන්නෙ මොකක්ද? උෂ්ණත්ව වෙනස. නේද? එතකොට පළවෙනි එක ගත්තත් දෙවෙනි එක ගත්තත් තීටා එන්නේ මොකක්ද? පළවෙනි එකේ තීටා එනවා කීයද සමානයි 44න් 32ක් අඩු කරන්න ඕනේ. 44 ඍණ 32 කීයක් එනවද පුතේ? 12යි. නේද? 12යි. තේරෙනවද? ඒතර අපිට ඕනේ මේ අතර වෙනස විතරයි. නේද? එතකොට අපිට ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේක සෙන්ටිග්‍රේඩ් වලින් තිබුණත් ප්‍රශ්නයක් නැහැ. කෙල්වින් වලින් තිබුණත් ප්‍රශ්නයක්. ඒතර දෙකේ ගත්තොත් තීටා වල අගය කීය දෙන්නේ? තීටා වල අගය 67 අඩු කිරීම 55. ඒ කියන්නේ තෙන්නේ 12මයි. ඒ කියන්නේ පාඨාංකය අපිට ගන්නෙ නැති නිසා වැදගත් වෙන්නේ අපි ගන්නෙ මෙතන උෂ්ණත්ව වෙනස. නේද? උෂ්ණත්ව වෙනස ගන්න හින්දා අපිට මේකේ අදාළ මොන එකෙන්ද මනින්නේ කියන එක අපිට වැදගත් නැහැ. නේද? කෙල්වින්ද මේකට ඕනි සෙන්ටිග්‍රේඩ් ඕනි කියන එක වැදගත් වෙන්නේ නැහැ. අන්න ඒකයි කියන්නේ නේද? එම නිසා උෂ්ණත්ව පරාසයන් සැලකීමේදී කෙල්වින් අගයන් වෙනුවට සෙල්සියස් අගයන්ද ඒ ආකාරයෙන්ම ගත හැකිය. එහෙම ගැටලුවක් වෙන්නේ නැහැ. දෙකම ගන්න පුළුවන්. පරාසයන් සමාන නිසා. තේරුණාද? පරාසයන් සමාන නිසා දෙකම ගන්න පුළුවන්. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් අපි බලමු පුතේ එහෙනම් ඊළඟට ඔන්න දැන් ඕගලන්ට ගණන් ටිකක් හදන්න තමයි ලෑස්ති වෙන්නේ. දැන් මේ ගණන් ටික ඔන්න දැන් හදන්න ඕනේ පුතාලා. බලමු මොනවද හදන්න තියෙන්නේ කියලා අපි දීලා තියෙන දත්තයන් මොනවද බලමු. ඒ දත්තයන් අනුවනේ දැන් ගාන හදන්න ඕනේ. මොකක්ද දීලා තියෙන්නේ පුතේ? තඹ කිලෝග්‍රෑම් 6ක ස්කන්ධය තඹ කිලෝග්‍රෑම් 6ක ස්කන්ධයක උෂ්ණත්වය කෙල්වින් 20කින් ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයමු. තඹවල විශිෂ්ට තාප ධාරිතාවය කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 400. මම කිව්වේ ඔයගලන්ට විශිෂ්ට තාප ධාරිතා අගයන් ඔයගොල්ලෝ කටපාඩම් කරන්න ඕනේ නැහැ කියලා මෙවන් ගානක් හදනකොට පුතේ ඒක දෙනවා යටින්. නේද? එක්ක වරහනක් දාලා හරි කොහොම හරි ඒක කොහේ හරි තැනක ඔයගලන්ට දෙනවා. නේද? ඒ අර අගයන් මතක තියාගන්න ඔයගලන්ට ඕන වෙන්නේ නැහැ. දැන් ඔන්න කියලා තියෙනවා තඹ කිලෝග්‍රෑම් 6ක උෂ්ණත්වය නේද? කෙල්වින් 20කින් ඉහළ නංවන්න. ඕනේ තාප ප්‍රමාණය හොයන්නලු. මොකද අපි දැන් ඉස්සෙල්ලාම ලියන්න පුතේ. එහෙනම් අපිට ලියන්න පුළුවන් තාප ප්‍රමාණය හැමතිස්සෙම මෙහෙම ලියලා හදන්න පුරුදු වෙන්න. තාප ප්‍රමාණය එහෙම නැත්නම් අපි ලියනවා තාප ප්‍රමාණය කියන්නේ මොකද්ද පුතේ? Q සමානයි mc θ mc θ. හරිද? තාප ප්‍රමාණය Q සමානයි mc θ. එතකොට අපිට දැන් ඊට පස්සේ තියෙන ආදේශ කරන්න නේද? කොහොමද අපි ආදේශ කරන්නේ? මේක ලියන්න අනිවාර්යයෙන්. මොකද සමීකරණයට ඔයගලන්ට ලකුණු ලැබෙනවා බොහෝ ගණන්වලදී නේද? සමහර ඒවායිදී ලකුණක්ම ලැබුණ නැති උනට භාගයක් හරි හම්බ වෙන්න පුළුවන්. පියවර විදියට තමයි ලකුණු දෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේවා ලියන්න පුතේ. දත්තයන් පුතාලා මෙතන ලියන්න මේ අවශ්‍ය දේ. හරිද? Q සමානයි දැන් mc θ. දැන් අපිට එහෙනම් Q නේ හොයන්න ඕනේ. එහෙනම් m වල අගය කොච්චරද? කිලෝග්‍රෑම් 6යි. m වල අගය කීයද පුතේ? කිලෝග්‍රෑම් 6යි. 6යි කිලෝග්‍රෑම්. නේද? එතකොට වැඩි කිරීම C වල අගය කීයද පුතේ? විශිෂ්ට තාප ධාරිතාවය 400යි. 400යි කෙල්විනයට කිලෝග්‍රෑම කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් ජූල්
කිලෝග්‍රෑමයට කෙල්විනයට MC ඊට පස්සේ අපිට ඕන මොකද තීටා. තීටා වල අගය කීයද පුතේ? කීයද? කෙල්වින් 20කින් ඉහළ නංවන්න. නේද? කොච්චරයිද එතකොට අගය වෙන්නේ? කෙල්වින් 20යි. එහෙනම් 20යි K 20යි K. දැන් අපෙන් අහන්නේ මොකක්ද? තාප ප්‍රමාණය. මේ බලන්න දැන් මේකේ අර ඔයගොල්ලන්ට පේනව නේද? ඒකක කැපිලා යන විදිය මේ කිලෝග්‍රෑම් එකට මේ කිලෝග්‍රෑමයට කැපෙනවා. කිලෝග්‍රෑමයට කියන්නේ යටනේ බෙදීමනේ නේද? එතන මේකට මේක කැපෙනවා. අර කෙල්වින් වලට මේ කෙල්විනයට කැපෙනවා. ඉතින් ඉතුරු වෙන්නේ මොනවද? ජූල්. නේද? ඉතුරු වෙන්නේ මොකද්ද පුතේ? ජූල්. නේද? එතකොට බලන්න කීයක් එනවද කියලා වැඩි කරාම පුතාලට කීයක් එනවද අගේ බලන්න. නේද? තාප ප්‍රමාණය. එහෙම නැත්නම් ඔව් තාප ධාරිතාවය නේද? තාප ප්‍රමාණය අපි හොයමු. තාප ප්‍රමාණය තාප ප්‍රමාණය සමානයි. එතකොට එහෙනම් කීය දෙන්න බලන්න පුතේ? 20 වැඩි කිරීම 400 කීයක් එනවද? 0.3යි 4 වරක් 2 8යි. 8000යි නේද? 8000 වැඩි කිරීම 6. කීයක් එනවද බලන්න? 0.0යි 48යි ජූල්. ඒකක දාන්නම ඕනේ. පැහැදිලි නේද පුතාලට? ඒකක දාන්නම ඕනේ. හරි නේද? බලන්න ජූල් 48000යි. හරිද පුතේ? හරි නේද? දැන් තේරෙනව නේද හදන්නේ කොහොමද කියලා? එතකොට දැන් මෙතනින් එහාට තව තියෙන ඕගලන්ට ගණන් දෙක තුනක් හදන්න. දැන් ඉස්සෙල්ලා පුතාලා මේක හදලා ඉන්න. දැන් ඔන්න මම එකක් හැදුවානේ. දැන් පැහැදිලිනේ හදන විදිහ හරියට මේ පියවර ලියන්න. සමීකරණ ලියන්න, හරියට ආදේශ කරන්න, ඔන්න පිළිතුර හරියට ලබා ගන්න ඕනේ. දැන් පුතාලා තනියෙන් හදන්න. ඊට පස්සේ මගේ උත්තරත් එක්ක බලන්න හරිද කියලා. පැහැදිලි නේද? හරි පුතාලා. එහෙනම් අපි බලමු ඊළඟ ගාන කොහොමද හදන්නේ කියලා. මොකද්ද ඒකේ දීලා තියෙන්නේ? ජලය කිලෝග්‍රෑම් 2ක උෂ්ණත්වය කෙල්වින් 10කින් නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය සොයන්න. ජලයේ විශිෂ්ට තාප ධාරිතාවය කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. හරිනේ ඔන්න දත්තයන් ටික දැන් දීලා තියෙන්නේ නේද? දැන් පුතාලට ඔන්න ගාන හදන්න තියෙන්නේ. ලියන්න බලන්න මොකද ඉස්සෙල්ලාම ලියන්න ඕනේ පුතේ? තාපධාරිතාව අපි කියනවා මොකක් කියලාද? Q. තාපධාරිතාවය Q සමානයි mc θ. Q සමානයි mc θ. නේද? එතකොට අපි දැන් ඔන්න දත්තයන් ටික දාන්නවා මොනවද? m වලගේ කිලෝග්‍රෑම් 2යි නේද? කිලෝග්‍රෑම් 2යි වැඩි කිරීම C වලගේ 4200යි මොනවද? ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට. ඊට පස්සේ තීටා වලගේ කීයද පුතේ? උෂ්ණත්වය කෙල්වින් 10කින් නැංවීමට. නේද? එහෙනම් 10යි නේද? කෙල්වින් 10කින් නංවන්නනේ ඕනේ. එහෙනම් 10යි K. 10යි K. හරි. දැන් අපිට එන්නේ අගය හොයන්න. කීයද පුතේ එන්නේ? 4200 වැඩි කිරීම 10 ඒ කියන්නේ 42000යි නේද? ලේසියිනේ ඒක වැඩි කරන්න 4200 වැඩි කිරීම 10 42000යි. ඒක වැඩි කරාම දෙකෙන් කීයක් එනවද? 84000යි නේද? එහෙනම් 84000යි මොනවද පුතේ? ජූල්. මොකක්ද මේ? තාප ධාරිතාව. තාප ධාරිතාවය සමානයි ජූල් 84000යි. පැහැදිලිද? පැහැදිලි නේද පුතාලට? දැන් ඔන්න ලේසි නේද ගාන හදන්න? දැන් හරිද ඔයගොල්ලන්ගේ හදපු ගානත් එක්ක මම කියන්නේ දැන් පුතාලට ඉස්සෙල්ලා හදන්න කියලා. මං හිතනවා හැමෝගෙම හරි ඇති කියලා. ඊළඟ ගානත් හැදුවා නේද පුතේ ඔයගොල්ලෝ? මේකත් හැදුවා නේද? ඔන්න බලමු හරිද කියලා. මේක හරියට වඩා පොඩි වෙනසක් තියෙනවා නේද? ඔන්න බලන්න ඒක පුතාලා හරියට ඔලුවට ගත්තා නම් හරියට හදලා ඇති. මොකක්ද? ඇලුමිනියම් කැබැල්ලක ස්කන්ධය ග්‍රෑම් 500යි. මේකේ දීලා තියෙන්නේ ග්‍රෑම් වලින්.
ඉස්සෙල්ලා හැම එකක්ම දීලා තිබුණේ කිලෝග්‍රෑම් වලින්. නේද? අන්න ඒකයි මම කිව්වේ ඔයගලන්ට පොඩ්ඩක් වෙනස් කියලා. එහි උෂ්ණත්වය සෙල්සියස් අංශක 30 සිට සෙල්සියස් අංශක 50 දක්වා ඉහළ නැංවීමට අවශ්‍ය තාප ප්‍රමාණය හොයන්නලු. නේද? එතකොට ඔයගලන්ට දීලා තියෙනවා 30 ඉඳන් 50 වෙනකන් තමයි වැඩි කරන්න ඕනේ. ඇලුමිනියම් වල විශිෂ්ට තාප ධාරිතාවය සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් 900යි කියලා දීලා තියෙනවා. පැහැදිලිද පුතාලට? හරි. දැන් එහෙනම් අපි හොයන්න ඕනේ කොච්චරක තාප ප්‍රමාණයක් ඕනේද මේ උෂ්ණත්වයේ 30 ඉඳන් 50 දක්වා වැඩි කරන්න නේද? හරි. අපි ලියමු බලන්න එහෙනම් තාප ප්‍රමාණය සමානයි එහෙම නැත්නම් Q සමානයි mc θ. Q සමානයි mc θ. එතකොට m වල අගය කීයද? ග්‍රෑම් 500යි 500යි බෙදීම 1000 500 බෙදීම 1000 c වල අගය අපි ඒක ලියන්න පුළුවන් කිලෝග්‍රෑම් එතකොට නේද? අන්න ඒක මේක තමයි පුතාලා වරද්ද ගන්න සමහර වෙලාවට. මොකක්ද හේතුව? මේක ග්‍රෑම් වලින්ම ආදේශ කරන. එතකොට බෑ පුතේ. නේද? දැන් මේ අනිත් ඒවා තියෙන ඔක්කොම මේ සම්මත ඒකකයන්ගෙන්. එතකොට මේක ග්‍රෑම් වලින් ආදේශ කරන්න බෑ. ඒතර ඒක ග්‍රෑම් කිලෝග්‍රෑම් කරන්න ඕනේ නේද? හරි. එහෙනම් ඔන්න 500 බෙදීම 1000. C වල අගය එතකොට කීයද පුතේ? 900යි 900යි අපි එකක දාමු. 900යි මොනවද? ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට කෙල්විනයට කිලෝග්‍රෑමයට ජූල් 900යි. ඊට පස්සේ මොකද්ද? තීටා වල අගය කීයද පුතේ? 30 ඉඳන් 50 දක්වා වැඩි කරන්න. 30 ඉඳන් 50 දක්වා වැඩි කරන්න. එතකොට කීයද? සෙන්ටිග්‍රේඩ් අංශක 20යි. සෙන්ටිග්‍රේඩ් අංශක 20යි. නේද? හරි නේද? මේක දීලා තියෙන්නේ කෙල්විනයට කිලෝග්‍රෑමය සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල් කියලා. අපි ඒක ඒ විදිහටම ලියමුකෝ එහෙනම්. හරි. සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හරි. සෙන්ටිග්‍රේඩ් අංශකයට කිලෝග්‍රෑමයට ජූල්. හරි නේද පුතාලා? ඔන්න දැන් තියෙන්නේ හරි. දැන් මේක සුළු කරන්න තියෙන්නේ අපිට නේද? බලන්න පුළුවන්ද කියලා මේ බිංදු දෙකට මේ බිංදු දෙක කපනවා. මෙතන 5 වරක් 2යි. නේද? මෙතන දෙවරක් කීයද? 10යි. දැන් කීයද බලන්න පුතේ උත්තරේ එන්නේ? 900 වැඩි කිරීම 10යි. ඒ කියන්නේ කීයද? දැන් ওই ගොඩක් වෙලාවට ගණන් දැක්කම බය වෙන්න දෙයක් නැහැ පුතාලට. මේ සුළු වෙන ගණන් මේ වෙයි දෙන්නේ නේද? උඩ ලියලා බැලුවම ඒක තේරෙනවා නේද? එතකොට 900 වැඩි කිරීම 10 කියන්නේ 9000යි ජූල්. මොකද්ද මේ හිව්වේ පුතේ? තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය සමානයි 9000යි ජූල්. හරි නේද? හරි නේද? ඔන්න හරි. මං හිතනවා පුතාලගේ හරි ඇති කියලා ගාන. හරි නේද? ඔයගොල්ලෝ තනියෙන් හැදුවනේ දැන්. හරි නේද පුතාලා? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟ ගාන. හැදුවද මේකත් දැන්? හදලා ඉවරයි නේද? දැන් බලන්න හරිද කියලා හැදුවා එහෙනම්. සෙන්ටිග්‍රේඩ් අංශක 30ක උෂ්ණත්වයක ඇති තඹ කිලෝග්‍රෑම් 2කට නේද? තඹ කිලෝග්‍රෑම් 2කට ජූල් 20000ක තාප ප්‍රමාණයක් ලබා දුන් විට එහි අවසාන උෂ්ණත්වය කොපමණද කියලා අහනවා. තේරෙනවද පුතේ? අවසාන උෂ්ණත්වය කොච්චරයිද කියලා අහනවා. දැන් ඔන්න හරියට වඩා ටිකක් වෙනස් නේද? මේකේ තඹවල විශිෂ්ට තාප ධාරිතාවයත් අපිට දීලා තියෙනවා. පැහැදිලිද? දැන් වෙන අවසාන උෂ්ණත්වය හොයන්න ඕනේ. මුල් උෂ්ණත්වය අපි දන්නවා. නේද? හරි. අපි බලමු එහෙනම් හොයන්න මේකේ කොහොමද හොයන්න බලමු. මොකද ඉස්සලම ලියන්න අපි දැන් දන්න සමීකරණ ඉස්සලා ලියලා ඉන්න ඕනේ. මොකද්ද? තාප ධාරිතාවය. දැන් මේ දත්තයන් ටික එකතු කරලා අපිට
ලියන්න පුළුවන් එකම සමීකරණය මේකනේ පුතේ නේද? එහෙනම් අපි මේක ලියනවා. තාපධාරිතාවය Q සමානයි mc θ. Q සමානයි mc θ. නේද? එතකොට අපෙන් අහන්නේ අපිට කියනවා තාපධාරිතාවය දීලා තියෙනවා. කොච්චරක්ද? 20000යි ජූල් කියලා. එහෙනම් අපි මෙතන මේකට ආදේශ කරනවා මේක. 20000යි ජූල් සමාන වෙනවා මොකටද? m වල අගය කොච්චරයිද පුතේ? ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි නේද? තඹවල ස්කන්ධයේ කිලෝග්‍රෑම් 2යි. 2යි kg. වැඩි කිරීම C. විශිෂ්ට තාපධාරිතාවය 400යි. කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි. 400යි ජූල් කිලෝග්‍රෑමයට කෙල්විනයට. ඊට පස්සේ තීටා වල අගය. තීටා කොච්චරයිද කියලා අහනවා නේද? දැන් මුල් උෂ්ණත්වය දීලා තියෙනවනේ. ඒකට අපි තීටා කියන්නේ උෂ්ණත්ව වෙනසනේ පුතේ. නේද? වෙනසනේ තියෙන්නේ. දැන් තාපය ලබලා දීලානේ තියෙන්නේ. ඒතර තාපය වැඩි වෙන්න ඕනේ. නේද? වැඩි වෙන්නනේ ඕනේ. ඒතර දැන් මේක අපිට ඒතර හොයන්න නම් එහෙනම් අපි උෂ්ණත්ව වෙනස හොයාගත්තා නම් හරි නේද? එහෙනම් අපි මෙතන මොකද කරන්නේ? වැඩි කිරීම තීටා තියෙනවා. දැන් තීටා වල අගය තමයි අපි හොයාගන්න ඕනේ. දැන් අපිට මොකද කරන්න ඕනේ ඊළඟට? තීටා උක්ත කරගන්න ඕනේ අපි. මොකද්ද කරන්න ඕනේ පුතේ? තීටාව උක්ත කරන්න ඕනේ. තීටා උක්ත කරාම අපිට පුළුවන් ගාන හදාගන්න. එහෙනම් තීටා සමානයි කොහමද? 20000 තීටා සමානයි 20000 බෙදීම 2 මෙතන කිලෝග්‍රෑම් 2 වැඩි කිරීම 400 2 වැඩි කිරීම 400 නේද? එතකොට මේක බෙදුවම කොහොමද එන්නේ? මේ බිඳුවට මේ බිඳුව, මේ බිඳුවට මේ බිඳුව නේද? එතකොට මෙතන එනවා 4 වරක් කීයද පුතේ? 5 20යි 50යි නේද? 4 වරක් 5 20යි බිඳුවයි 50යි. එතන මෙතන ආයි දෙකෙන් කැපෙනවා. දෙවරක් 25යි. ඉතින් අපිට එනවා තීටා සමානයි 25යි සෙන්ටිග්‍රේඩ් අංශක. සෙන්ටිග්‍රේඩ් අංශක 25ක් ඕ. හරි. සෙන්ටිග්‍රේඩ් අංශක 25ක් එනවා තීටා වල අගය. එතකොට එහෙනම් තීටා කියලා කියන්නේ පුතේ උෂ්ණත්ව වෙනසනේ මෙතන එන්නේ. දැන් මේ තීටා මේක නෙමෙයි උත්තරේ එතකොට. නේද? මේක නෙමෙයි උත්තරේ. අපෙන් අහන්නේ මොකද්ද? එහි අවසාන උෂ්ණත්වයේ කොපමණද? දැන් ඔයගොල්ලෝ මෙතෙන්ට විතරක් හදලා නැවැත්තුවා නම් එතකොට වැරදි එතනින්. ඔයගලන්ට උත්තරේ හම්බ වෙලා නැහැ, ලකුණු හම්බෙන්නේ නැහැ. නේද? ගානට සම්පූර්ණ ලකුණු හම්බෙන්නේ අපෙන් අහන්නේ එහි අවසාන උෂ්ණත්වයේ කොපමණද? මේ තියෙන උෂ්ණත්ව වෙනස. දැන් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා මුල් උෂ්ණත්වයේ කීයද පුතේ? සෙන්ටිග්‍රේඩ් අංශක 30යි කියලා. එහෙනම් අවසාන උෂ්ණත්වය වෙන්නේ 25කින් ඉහළ නැගලා තියෙනවා. උෂ්ණත්වය 25කින් ඉහළ නැගලා තියෙනවා. එතකොට කීයද එහෙනම් අවසාන උෂ්ණත්වය වෙන්නේ? 30ට මේ 25 එකතු කරන්න ඕනේ නේද? එහෙනම් අපි ලියනවා මොකක්ද? අවසාන උෂ්ණත්වය. අපි ලියනවා මොකද්ද පුතේ? අවසාන උෂ්ණත්වය සමානයි කොහොමද අපි හොයන්නේ? මුල් උෂ්ණත්වය ධන උෂ්ණත්ව වෙනස නේද? මුල් උෂ්ණත්වය ධන උෂ්ණත්ව වෙනස. නැත්නම් ආරම්භක උෂ්ණත්වය. ආරම්භක උෂ්ණත්වය නැත්නම් අපිට මෙහෙම හොයන්න පුළුවන් පුතේ. අපි සාමාන්‍යයෙන් උෂ්ණත්ව වෙනස හොයන්නේ කොහොමද අපි? අපිට කෙලිම ලියන්න පුළුවන් උෂ්ණත්ව වෙනස සමානයි උෂ්ණත්ව වෙනස සමානයි කොහොමද? අවසාන උෂ්ණත්වය ඍණ ආරම්භක උෂ්ණත්වය.
අවසාන උෂ්ණත්වය ඍණ ආරම්භක උෂ්ණත්වය. දැන් අපි උෂ්ණත්ව වෙනසක් දන්නවා. ආරම්භක උෂ්ණත්වයක් දන්නවා නේද? එහෙනම් අපිට ඕනේ මොකක්ද? අවසාන උෂ්ණත්වය. හරි. අපි එහෙනම් ලියමු එහෙනම් අවසාන උෂ්ණත්වය සමානයි මොකක්ද? ආරම්භක උෂ්ණත්වය එකතු කිරීම උෂ්ණත්ව වෙනස. ආරම්භක උෂ්ණත්වය එකතු කිරීම උෂ්ණත්ව වෙනස. ආරම්භක උෂ්ණත්වය කිව්වා එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 30යි කියලා. 30 ධන උෂ්ණත්ව වෙනස අපිට ආව කීයද පුතේ? 25යි සෙන්ටිග්‍රේඩ් අංශක. එහෙනම් අවසාන උෂ්ණත්වය අපිට එනවා කීයද? 55යි සෙන්ටිග්‍රේඩ් අංශක. ඔන්නෝක තමයි පුතේ අන්තිම උත්තරේ වෙන්නේ. ඒතකොට එහෙනම් පුතාලා මේ අතනින් නවත්තුවා නම් වැරදි නේද? මෙතනින් මේ විදිහට මේ අවසාන උෂ්ණත්වය හොයන්න ඕනේ. සමීකරණයෙන් අපිට ලැබෙන්නේ උෂ්ණත්ව වෙනස. නේද? එතකොට ආරම්භක උෂ්ණත්වය දන්නවා නම් අපි මොකද කරන්න ඕනේ? ඒකට උෂ්ණත්ව වෙනස එකතු කරන්න. එතකොට සෙන්ටිග්‍රේඩ් අංශක 55 තමයි පිළිතුර වෙන්නේ. පැහැදිලි නේද පුතාලට? හරි. හරි. තේරෙනව නේද පුතේ? හරි නේද? මං හිතනවා හරි ඇති කියලා හැමෝගෙම. නේද? දැන් ඔයගලන්ට හරි ගියේ නැත්තම් ආපහු නැවත බලන්න දැන් මේක කොහොමද සමීකරණයට ආදේශ කරන එකේ පුතාලට ගැටලුවක් නැහැ. උතර පිළිතුර ආවේ උෂ්ණත්ව වෙනස. පුතාලා ඒකට ආරම්භක උෂ්ණත්වය දන්නවා. එහෙනම් උෂ්ණත්ව වෙනස දන්නවා නම් ඒක එකතු කරාම එනවා අවසාන උෂ්ණත්වය කොච්චරයිද කියලා. පැහැදිලි නේද පුතාලට? හරි. දැන් අපි බලමු එහෙනම් ඊළඟ ගාන. හරි පුතේ අපි දැන් බලමු. ජලය කිලෝග්‍රෑම් එකක කිලෝග්‍රෑම් එකක් තඹ බඳුනක දමා ඇත. ජලය සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යිලු. නේද? ජලයත් එක්ක බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යිලු. ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25යිලු. ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25යි. බඳුනේ ඇති ජලය නැටීම ආරම්භ වන තෙක් රත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය හොයන්න ඕන. නැටීම ආරම්භ වන තෙක් කියලා කියන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 100 වෙනකන්. 100 දිනේ නටන්නේ නේද? ඒතර 100 වෙනකන් රත් කරන්න අවශ්‍ය වෙන තාප ප්‍රමාණය කොච්චරයිද කියලා අහනවා. එච්චර නටනකන් රත් කරන්න කොච්චර තාපයක් අපි 1000කෙන් ලබලා දෙන්න ඕනේද කියලා තමයි පුතේ අපෙන් අහන්නේ. අපිට දීලා තියෙනවා ජලයේ විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 4200යි. තඹවල විශිෂ්ට තාපධාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි කියලා අපිට දීලා තියෙනවා. දැන් මෙතෙන්දී අර ගණන් වලට වඩා වෙනස් පුතේ. දැන් මෙතෙන්දී තඹ භාජනයක දාලා ජලය රත් කරනවා කියලා අපිට කියලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතෙන්දී එතකොට මේ ජලය නටන උෂ්ණත්වයට එන්න ලබා ගන්න ඕනේ තාප ප්‍රමාණය පුතේ මේ බඳුන ලබාගත්තු තාපයත් අපි හොයා ගන්න ඕනේ. ඒ විදිහටම ජලය ලබාගත්තු තාපයත් අපි හොයන්න ඕනේ. එතකොට තමයි මුළු තාප ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්. තේරුණාද? එතකොට ජලය නැටීම සඳහා මොකද කරන්නේ? අවශ්‍ය මුළු තාප ප්‍රමාණය අපි කියන බඳුන ලබාගත්තු තාප ගාන දීලා තියෙන විදිය අනුව ඒක වෙනස් වෙනවා. දැන් ඉස්සල ගණන් වලට වඩා මේක වෙනස්නේ. නේද? එතකොට ඒක තමයි ඒකේ මේ විදිහට දීලා තියෙන එකයි හේතුව. එතකොට මෙතෙන්දී අපි ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය සමානයි භාජනයේ ලබාගත්තු තාපය ධන ජලය ලබාගත්තු තාපය කියලා ගන්න ඕනේ. තේරුණාද පුතාලට? එහෙනම් අපි ලියමු ලබා ගන්නා මුළු තාප ප්‍රමාණය සමානයි මෙහිදී ලබා ගන්නා මුළු තාප ප්‍රමාණය සමානයි මෙහිදී ලබා ගන්නා මුළු තාප ප්‍රමාණය සමානයි භාජනයේ ලබා ගන්නා තාපය
භාජනයේ ලබා ගන්නා තාප ප්‍රමාණය එකතු කිරීම ජලය ලබා ගන්නා තාප ප්‍රමාණය. හරි. ලබා ගන්නා මුළු තාප ප්‍රමාණය සමානයි භාජනයේ ලබා ගන්නා තාප ප්‍රමාණයයි ජලය ලබා ගන්නා තාප ප්‍රමාණයයි නේද? දැන් අහන්නේ ජලය නැටීමත් එක්ක රත් කිරීමට අවශ්‍ය වන තාප ප්‍රමාණය තමයි අපිට හොයන්න තියෙන්නේ. එහෙනම් මේ දෙකම අපි හොයා ගන්න ඕනේ. එහෙනම් දැන් අපිට දීලා තියෙනවා පුතේ ජලය කිලෝග්‍රෑම් 1යි ජලයේ සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යි කියලා. එහෙනම් අපිට ඒකෙන් හොයාගන්න පුළුවන් මොකක්ද? අපි මේක දැන් දත්තයන් ටික අපි එකතු කරගෙන ඉන්න ඕනනේ මේ සමීකරණයට ආදේශ කරලා හදන්න නේද? ඒතර එහෙනම් ස්කන්ධය අපි ජලයේ ස්කන්ධය දන්නවා. එහෙනම් අපි මෙතන බඳුනේ ස්කන්ධය දන්නේ නැහැ නේද? බඳුනේ ස්කන්ධය දන්නේ නැහැ. හැබැයි අපිට දීලා තියෙනවා ජලයේ සහිත බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1.6යි කියලා. එහෙනම් අපි මොකද කරන්න ඕනේ පුතේ? එහෙනම් ජලයේ සහිත බඳුනේ ස්කන්ධයෙන් අඩු කරන්න ඕනේ ජලයේ ස්කන්ධය. එතකොට අපිට එනවා බඳුනේ ස්කන්ධය කොච්චරයිද කියලා නේද? හරි. අපි එහෙනම් ලියමු බලන්න ඊළඟට. අපි ලියමු බඳුනේ ස්කන්ධය සමානයි බඳුනේ ස්කන්ධය සමානයි බඳුනේ ස්කන්ධය සමානයි අපි කොහොමද හොයන්නේ පුතේ? ජලය සහිත බඳුනේ ස්කන්ධය ජලය සහිත බඳුනේ ස්කන්ධයෙන් අඩු කරන්න ඕනේ මොකක්ද පුතේ? ජලයේ ස්කන්ධය. ජලයේ සහිත බඳුනේ ස්කන්ධයෙන් ජලයේ ස්කන්ධය අඩු කරන්න ඕනේ. එතකොට ජලයේ සහිත බඳුනේ ස්කන්ධය කීයද? කිලෝග්‍රෑම් 1.6යි. 6න් අඩු කරන්න ඕනේ. කොච්චරද? ජලයේ ස්කන්ධය කිලෝග්‍රෑම් 1යි. එතකොට අපිට එනවා කීයද පුතේ? 0.6යි කිලෝග්‍රෑම්. 0.6යි කිලෝග්‍රෑම් නේද? මොකද්ද මේ ඉන්නේ? බඳුනේ ස්කන්ධය. අපිට එනවා අවසානයේ බඳුනේ ස්කන්ධය කිලෝග්‍රෑම් 0.6යි. හරි නේද? බඳුනේ ස්කන්ධය සමානයි කිලෝග්‍රෑම් 0.6යි. හරි. දැන් අපිට කියනවා පුතේ ඊට පස්සේ දැන් අපි හොයන්න ඕනේ ලබාගත් මුළු තාප ප්‍රමාණයනේ. නේද? ඒතර අපි වෙන වෙනම මොකද කරන්න ඕනේ? බඳුන ලබාගත් තාපය ටික හොයන්න ඕනේ. ඊට පස්සේ ජලය ලබාගත් තාපය ටික හොයන්න ඕනේ. හොයමු බලන්න අපි එහෙනම් ඔන්න පළවෙනි අවස්ථාව. අපි හොයනවා මොකක්ද? බඳුන ලබාගත් තාපය. අපි හොයනවා දැන් බඳුන ලබා ගන්නා ලද තාප ප්‍රමාණය. තාප ප්‍රමාණය අපි කියනවා මොකක්ද පුතේ? Q සමානයි mc θ. Q සමානයි mc θ සමීකරණයට ආදේශ කරන දැන් ඉස්සරහ බඳුන ලබා ගන්නා ලද තාප ප්‍රමාණය. එතකොට බඳුනේ ස්කන්ධය අපි දැන් හෙව්වනේ. කොච්චරද? කිලෝග්‍රෑම් 0.6යි. එහෙනම් අපිට m ආදේශ කරන්න පුළුවන් කීයද පුතේ? 0.6යි කිලෝග්‍රෑම්. වැඩි කිරීම C වල අගය කීයද අපිට ආවේ? තඹවල අපි දුන්නනේ විශිෂ්ටතාපදාරිතාවය ඒගොල්ලෝ දීලා තිබ්බනේ. තඹවල විශිෂ්ටතාපදාරිතාවය කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල් 400යි. නේද? 400යි. එහෙනම් අපිට ඒකත් ලියන්න පුළුවන් නේ. ඒතර අපි C වල අගය ලියනවා කීයද මෙතන? 400යි කෙල්විනේට කිලෝග්‍රෑමයට ජූල්.
වැඩි කිරීම තීටාවලගය. කීයක් වෙනවද පුතේ තීටාවලගය? එතකොට කොච්චර ජලයේ සහිත බඳුනේ ජලයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 25යි 25 ඉඳන් නැටීම ආරම්භ වෙනකන් නේද? ඒ කියන්නේ කීයද එතකොට? 25 ඉඳන් නැටීම ආරම්භ වෙනකන් කියන්නේ කීයද? 25 ඉඳන් නැටීම ආරම්භ වෙනකන් කියන්නේ කීයද? 100 ඍණ 25. නටන්නේ සෙන්ටිග්‍රේඩ් අංශක 25 දිනේ නේද? ඉතින් අපිට එනවා කීයද? 0.6 වැඩි කිරීම 400 වැඩි කිරීම 75. ඔන්න ඔක තමයි අපිට දැන් සුළු කරන්න තියෙන්නේ නේද? 0.6 වැඩි කිරීම 400 වැඩි කිරීම 75. හරි. බලන්න සුළු කරන්න බලන්න පුතේ මේක කීයක් එනවද කියලා. 400 වැඩි කිරීම 75. කීයක් එනවද බලන්න. 400 වැඩි කිරීම 75. බිඳුවයි බිඳුවයි නේද 75 ඒවා හතරක් කීයක් එනවද පුතේ 300යි. හරි නේද? එතකොට එතන එනවා කීයද 30000යි. 30000 වැඩි කරන්න ඕනේ අපි කීයෙන්ද? 0.6යි. 30000 වැඩි කරන්න ඕනේ 0.6යි නේද? එතකොට කීයක් එනවද? 0.6න් වැඩි කරන්න ඕනේ. 6 වරක් 0යි 6 වරක් 0යි 0යි 18යි. මේක එතකොට එක දශම ස්ථානයක් අයින් වෙනවා නේද? එක දශම ස්ථානයක් අයින් වෙනවා. එතකොට එනවා කීයද? 18000ක් එනවා. හරි නේද පුතාලා? 18000ක් එනවනේ. 18000යි ජූල් එතකොට එන්නේ. පැහැදිලිද පුතාලට? නේද? 18000ක් එන්නේ එතන. හරි එහෙනම් අපි ලියමු උත්තරේ කීයද? 18000යි මොනවද පුතේ? ජූල්. ජූල් 18000ක් එනවා. ඕන මේ මොකක්ද? බඳුන ලබා ගන්නා ලද තාප ප්‍රමාණය. දැන් ඒක විතරක් හොයලා හරියන්නේ නැහැ. අපි ඊට පස්සේ හොයන්න ඕනේ මොකක්ද? ජලය ලබාගත්තු තාප ප්‍රමාණයත් අපි හොයන්න ඕනේ නේද? එහෙනම් ඊට පස්සේ ලියනවා අපි දෙවනි එක. නේද? අපි ලියනවා ඊට පස්සේ දෙවනි එක. මොකක්ද? ජලය ලබා ගන්නා ලද තාප ප්‍රමාණය. ජලය ලබා ගන්නා ලද තාප ප්‍රමාණය අපි කියනවා මොකක්ද? MC θ. ආයි හොයන්න ඕනේ MC θ. ජලය ලබා ගන්නා ලද තාප ප්‍රමාණය. ඒතර ජලය අපිට කිව්ව ස්කන්ධය කීයද පුතේ? කිලෝග්‍රෑම් 1යි නේද? අපි ලියනවා කිලෝග්‍රෑම් 1යි. වැඩි කිරීම විශිෂ්ට තාපධාරිතාවය කීයක් ආවද? 4200යි. 4200යි. නේද? ජූල් කෙල්විනයට කිලෝග්‍රෑමයට. එතකොට තීටාවල අගය කීයක් ආවද පුතේ? 100යි සෙන්ටිග්‍රේඩ් අංශක වලින් අඩු කරනවා 25යි සෙන්ටිග්‍රේඩ් අංශක. 100න් 25ක් අඩු කරනවා නේද? එතකොට කීයක් එනවද උත්තරේ? කීය දෙන්නේ පුතේ? 1 වැඩි කිරීම 4200 වැඩි කිරීම 75. 1 වැඩි කිරීම 4200 වැඩි කිරීම 75. ඒතර අපි බලමු 4200 වැඩි කරාම 75න් කීයද කියලා? 0යි 75 ඒවා දෙකක් 150යි 0යි 15ක් ඉතුරු වෙනවා. 75 ඒවා හතරක් 300යි නේද? 300යි මෙතන 15යි කීයද? 300යි 15යි 315යි. හරි නේද? 315000ක් නේද? නැත්නම් 315,000ක් එනවා ජූල් නේද? හරි එහෙනම් කොච්චරක් එනවද පුතේ? ජූල් එනවා 315,000ක්. බලන්න හරි නේද කියලා? 0.2යි 150යි 15ක් ඉතුරුයි
75 4ක් 300යි 15යි 315යි. හරි. 3,15,000යි. 3,15,000යි. පිළියමු එහෙනම් උත්තරේ කීයද? 3,15,000යි ජූල්. ඔන්න දැන් අපි හෙව්වා නේද? බඳුන ලබා ගන්නා ලද තාප ප්‍රමාණයත් හෙව්වා. ජලය ලබා ගන්නා ලද තාප ප්‍රමාණයත් හෙව්වා. දැන් එහෙනම් අපිට පුළුවන් මොකක්ද පුතේ ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය හොයන්න පුළුවන් නේද? එහෙනම් අපි ලියමු බලන්න ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය. නේද? අපි ලියමු එහෙනම් ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය සමානයි මොකක්ද බඳුන ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපය. බඳුන ලබාගත් තාපය ධන ජලය ලබාගත් තාපය. බඳුන ලබාගත්තු තාපය අපිට කීයද ආවේ පුතේ? ජූල් 18000යි. නේද? ජූල් 18000යි. එහෙනම් අපි ලියනවා සමානයි කීයද? 18000යි ජූල් එකතු කරන්න ඕනේ. ජලය ලබාගත්තු තාපය කීයද? 3,15,000යි ජූල්. 3,15,000යි ජූල්. නේද? එතකොට එහෙනම් මුළු තාප ප්‍රමාණය අපි දැන් මේ ටික එකතු කරන්න ඕනේ නේද පුතේ? බලමු එකතු කරලා අපි කීයද එන්නේ? වෙනම එකතු කරලා බලමු අපි 18000යි 3,15,000යි. එකතු කරාම කීයක් එනවද? 0යි 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 8යි 9 10 13යි 13යි එකක් ඉතුරුයි 1යි 2යි 3යි 3යි. හරි නේද බලන්න? 8යි 13යි එකක් ඉතුරුයි 1 3යි 3යි. හරි. 3,33,000යි නේද පුතේ? කීයක් එනවද? 3,33,000යි. හරි එහෙනම් අපි ලියමු මෙතන කීයද එන්නේ? 3,33,000යි ජූල්. එහෙනම් ඔන්න එනවා මොකක්ද? ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය. ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය. ලබා ගන්නා ලද මුළු තාප ප්‍රමාණය සමානයි 3,33,000යි. හරි නේද පුතාලා? 3,33,000යි ජූල්. පැහැදිලිද? හරි නේද? එහෙනම් ඔන්න දැන් තේරෙනව නේද මේ වගේ ගාණක් දුන්නොත් කොහොමද හදන්නේ කියලා? පියවරෙන් පියවර හදන්න ඕනේ පුතේ. ඒතර මේ හැම පියවරකටම පුතාලට ලකුණු හම්බ වෙනවා. පේනව නේද මුලින් ඉඳන් එතකොට හැම පියවරක්ම අරගෙන තියෙන විදිය නේද? අපි දැන් මෙන්න මේකනේ අවසානයේ හොයාගන්න ඕනුනේ අපිට. මෙන්න මේක තමයි අපිට හොයාගන්න ඕනුනේ නේද? මෙන්න මේක. මේක තමයි අපි අන්තිමට ගත්ත සමීකරණය. මතකයිනේ පුතාලට? දැන් අන්තිමට අපි හොයාගෙන එකතු කරේ මේ සමීකරණයනේ. ඔන්න ඕක හොයාගන්න තමයි අපි මේ පියවර හැම එකක්ම කතා කරේ. ලබාගත්තු මුළු තාප ප්‍රමාණය, භාජනයේ ලබාගත්තු තාප ප්‍රමාණයයි, ජලයේ ලබාගත්තු තාප ප්‍රමාණය එකතුව නේද? එතකොට බඳුනේ ස්කන්ධය සමානයි. ඔන්න ජලය සහිත බඳුනේ ස්කන්ධයෙන් අඩු කරන්න ඕනේ ජලයේ ස්කන්ධය. නේද? එතකොට අපිට ඔන්න ඉස්සෙල්ලා මේකෙන් අපි බඳුනේ ස්කන්ධය හොයාගත්තා. ඊට පස්සේ අපි තාප ප්‍රමාණය හොයාගත්තා බඳුන ලබාගත්තු එක. බඳුනේ ස්කන්ධය හෙව්වම ඒක ආදේශ කරා නේද? හොයලා 18000යි ජූල්. ඊට පස්සේ ජලය ලබාගත්තු තාප ප්‍රමාණය අපි ඒකට අදාළ දත්තයන් දාලා හොයාගත්තා. ඊට පස්සේ අපි අර මුලින් ලියපු සමීකරණය ලබාගත්තු මුළු තාප ප්‍රමාණය සමානයි බඳුන ලබාගත්තු තාපයයි ජලය ලබාගත්තු තාපයයි එකතු කරාම අපිට එනවා කීයද? ජූල් 18000යි 3,15,000යි ජූල්. ඒ කියන්නේ ඔක්කොම
3,33,000ක් ජූල් එනවා. පැහැදිලි නේද එහෙනම්? ඔන්න මං හිතනවා පුතාලගේ හරි ඇති කියලා ගාන. හරි.